ආර්ථික අර්බුදය ගැන හැමෝම අහනවා. අවසාන වශයෙන් ආර්ථික අර්බුදයට මොනවද කරන්න පුළුවන් කියලා තීරණය ගන්න පුළුවන් ජනතා නියෝජිතයන්ට. අපි නිකන් හරියට ප්‍රේක්ෂකාගාරින ප්‍රේක්ෂකයෝ වගේ. අපිට කියන්න පුළුවන් මෙහෙම කරන්න කියලා. නමුත් අන්තිමට පිට්ටනියට යන කෙනා තමයි තරඟයේ ක්‍රීඩා කරන්න ඕනේ. ඒ නිසා ඇඩ්වොකාට් අස ඇඩ්වොකාට් ප්ලස් අපි හිතුවා ඇත්තටම ජනතාවගේ තීරණ බලය තිබෙන ඉන්න ජනතා නියෝජිතයන් සහ දේශපාලන පක්ෂ එක්ක මේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒ අනුව අපි සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයන් එක්ක අපිට හැකි පමණින් මේ ආර්ථික අර්බුදය සහ විශේෂයෙන් අර්බුදයට වඩා මේ අර්බුදයට ඉදිරිපත් කරන විසඳුම මොකක්ද කියලා අපි සාකච්ඡා කරන්න තීරණය කරා. සමහර දේශපාලන පක්ෂ මේ අර්බුදය වෙනුවෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරා. මේක ඇවිල්ලා මේ දේශපාලන සාමාන්‍ය ඡන්දයකට ඉදිරිපත් කරන ප්‍රතිපත්තියකට වඩා මේ තිබෙන අර්බුදයෙන් කොහොමද අපි එළියට එන්නේ කියලා විවිධ දේශපාලන පක්ෂ ඔවුන්ගේ මතවාදය සහ ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබල වේගයත් මේ ආර්ථික අර්බුදය ආරම්භ යාම ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරා. අපි අද මේ පිළිබඳව සාකච්ඡා කරන්න ආරාධනා කරා ජාතික ජනබලවේගය නියෝජනය කරන ඒ වගේම කලින් පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාට අපිත් එක්ක සාකච්ඡාවට එන්න කියලා. ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ වුණාට. මම මුලින්ම දැනගන්න කැමති ආර්ථික අර්බුදය ගැන විවිධ මතවාද පළ වෙනවා. කාලයක් ඇත්තනම ජනතාව ඇහුවා මොකද්ද මේ ආර්ථික අර්බුදය කියන්නේ කියලාත් ඇහුවා. ඔබතුමා හිතන විදිහට මේ ආර්ථික අර්බුදය මොන පැත්තටද යන්නේ? ඇත්තටම මොකක්ද අර්බුදය? මොකක්ද ඔබතුමන්ලගේ අර්බුදය ගැන කියවීම? මුලින්ම කියන්න ඕන දන්නාත් මේ අර්බුදය ආර්ථික අර්බුදයට සීමා වෙච්ච එකක් නෙමෙයි. මේක මේ ක්‍රමයේ අර්බුදයක්. මොකද ලෝකයේ ධනවාදය කියන සමාජ ක්‍රමයේ ආරම්භයේදී සමාජ සංවර්ධන ඉදිරියට ගිය එකක්. ඒ කියන්නේ වැඩවසම් ක්‍රමයට සාපේක්ෂව දියුණු එකක්. නමුත් දැන් ඒ ධනවාදයේ තියෙන මූලික ලක්ෂණ වලින් එළියට ගිහිලා තියෙන්නේ. ධනවාදීනම ධනවාදයේ පවත්වාගෙන යෑමේ අර්බුදයක් තියෙනවා. ඒක තාම දියුණු ධනේශ රටවල් වල ඉහළ මට්ටමින් පවත්වාගෙන යනවා. හැබැයි අපි වගේ රටවල් වල මේක ධනවාදයේ සංවර්ධනය වෙච්ච ආකාරයේම තියෙන අර්බුදය නිසා අර්බුදයට ගිහිලා තියෙනවා. අර්බුදයට යමින් තියෙන වේගය වැඩි ඇත්තටම. ඒක තමයි හේතුව. දැන් ධනවාදී හරියට ක්‍රියාත්මක කරනවනම් නිදහස් වෙළඳපොළ තියෙන්න ඕන. බදු නිදහසක් තියෙන්න ඕන. බදු සහනයක් තියෙන්න ඕන. විවෘත වෙළඳපොළක් තියෙන්න ඕන. වෙළඳපොළට එන්න යන්න හැකියාව තියෙන්න ඕන. වෙළඳපොළේ කටයුතු කියන්නේ ට්‍රාන්ස්පරන්ට් තියෙන්න ඕන. ඒක හොඳට පැහැදිලිව පේන්න තියෙන්න ඕන. ගනුදෙනු පැහැදිලිව පේන්න තියෙන්න. වංචා දූෂණ වලින් තොර වෙන්න ඕන. නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙන්න ඕන. දේශපාලන ස්ථාවරත්වයේ තියෙන්න ඕන. ආයෝජන කැඳවන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි ආර්ථිකයක තියෙන මූලික ලක්ෂණ ටික. අනිත් එක නිෂ්පාදනයේ තමයි පදනම වෙන්න ඕන. මුදල කියන එක නිෂ්පාදනයේ හුවමාරු මාධ්‍යයක් පමණයි. අපි ඉගෙන ගත්ත විදිහටම. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් මේක උඩියට උකුර වෙලා. දැන් මේ අර්බුදයේ ප්‍රධාන දේ තමයි අද ඊටාම අතලොස්සක් දෙනෙක් අපේ ආර්ථිකයේ මංකොල්ලකමින් ඉන්නවා. මම නම් මේක හඳුන්වන්නේ නැහැ ධනවාදී හරි සමාජවාදී හරි කියලා. අපේ ලංකාවේ මම හඳුන්වන්නේ මේක මංකොල්ලවාදී කියලා. රොබරිසම්. මේක මට පේන විදිහට මම කියන්නේ මොකද ඉතා සුළු පිරිසක් ආර්ථිකයේ වටිනාම සම්පත් ටික මංකොල්ල කරනවා. ඒතර මේ මංකොල්ල කෑමේ ක්‍රියාවලිය ඇතුලේ ජනතාවගෙන් ඉහළ පන්තිය පහළට වැටෙනවා. පහළ මැද පන්තිය පහළ පන්තියට වැටෙනවා. පහළම පන්තිය බිඳුවටම වැටෙනවා. ඔක තමයි මේ සිද්ධ වෙන්නේ. මේක කොරෝනා වල ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ මේ ප්‍රශ්නේ කොරෝනා ප්‍රශ්නයක් නෙමෙයි. මොකද කොරෝනා නැති රටවල් වලත් කොරෝනා තියෙන රටවල් වලත් අර්බුදයට මුහුණ දීලා තියෙනවා. දැන් අපිට වඩා කොරෝනා වලට මුහුණ දීපු රටවල් ඕන තරම් තියෙනවා. ඉන්දියාව ගත්තොත් අපිට වඩා වැඩි ජනගහනයක් ඉන්නේ. 2.25 ලක්ෂයක ජනගහනයක් අපේ ඉන්නේ. ඉතා කුඩා වර්ග භූමියක අපි ඉන්නේ. ඒතර මේකට අපිට මුහුණ දෙන්න බැරි කමක් නැහැ. අපි පළවෙනි මොහොතේ ඉඳලා අපිට පේන්නේ කිසිම සැලැස්මක් නැහැ. දැන් අපි පිළිගන්න දේ තමයි ධනවාදයට සැලැස්මක් තියෙන්න ඕන. වෙළඳ පොළක් තියෙන්න ඕන. සමාජවාදයට සැලැස්මක් තියෙනවා. වෙළඳ පොළක් තියෙනවා. දැන් අපේ මොකද තියෙන්නේ? අපේ දැන් ඩෙන් ෂාපින් එක වෙලාව කියනවා every market has a plan, every plan has a market. හැම වෙළඳ පොළකටම සැලැස්මක් තියෙන්න ඕන. දැන් අපේ එහෙම එකක් නැහැ. ඉතින් ඒකේ ප්‍රධාන අර්බුදය අපි දකින්නේ මේ සිස්ටම් එක කඩා වැටලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ආදායම ප්‍රමාණවත් නැහැ වියදමට. ඒ නිසා ඇති නැති පරතරයක් ඇති වෙලා තියෙනවා. විශාල වශයෙන් වෙළඳ ශේෂ පරතරයක් ඇවිල්ලා තියෙනවා. පහුගිය කාලේ අපි දැක්කේ දේ තමයි අපේ රට මේ වෙළඳ ශේෂ පරතරේ ප්‍රයෝගත්තේ එක පැත්තකින් ජාත්‍යන්තර ගනුදෙනු වලින් ලැබෙන ආදායම. විශේෂයෙන්ම අපේ විදේශ විනිමය ආදායම් වලින් අපි වැඩි ප්‍රමාණයක් ප්‍රයෝගත්තා. ඊට අමතරව දීපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය ණයවල අපට බරක් තිබුණේ නැහැ. මොකද මේ ණයවල පොලි අඩුයි. වියදම අඩුයි අපේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අපි මූල්‍ය වෙළඳ පොළට ගියා. ඒ 2005න් පස්සේ අපි විශාල වශයෙන්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර මත යපුණා. අපි ණය ගත්ත ණය ගෙවන්න කිසිම සැලැස්මක් නැහැ. සැලැස්මක් නැතිකම මේ ප්‍රතිඵලය තමයි අංකයකට ඇවිල්ලා තියෙන්නේ.
දැන් වෙලා තියෙන්නේ අර ඒකට කියනවා දැන් අර වලකට වැටීම මොලේට හොඳයි වගේ දැන් මේක වලකට වැටීම පැවැත්මට හොඳ වෙලා තියෙනවා. එක පිරිසකගේ පැවැත්මට හොඳ වෙලා තියෙනවා. ඒ පිරිස මේක මංකොල්ල කරනවා. හොඳයි. මං කැමති ඔබතුමා විශේෂම තැනකට මං හිතන්නේ වෙනත් කෙනෙක් නොදකපු විදියකට මේක දැක්ක ඔබතුමා කෝ මේක ධනවාදයේ ප්‍රශ්නයක්වත් සමාජවාදයේ මේකට වඩා මේ තියෙන්නේ රොබරිසම් කියලා. මං එතනින්ම කැමති එතකොට දැන් ඔබතුමා කියන්නේ වෙළඳපොළ ක්‍රමයේ නිසි පරිදි ක්‍රියාත්මක වුණා නම් ඔබතුමා කියන විදිහට ඉල්ලුම සැපෙව් මේක වෙන්න දුන්නා නම් මේ ප්‍රශ්නයෙන් අපිට ඇත්තටම එහෙම නොවෙන එක මේ ප්‍රශ්නයේ කොටසක් විදිහට ඔබතුමාලා දකිනවා. ඒක කොටසක් පැහැදිලිව. මොකද හේතුව නිෂ්පාදන ආර්ථිකයක් තියෙන්න ඕනේ. දැන් අපි රජය කරන්න ඕන මොකද්ද? රජය කරන්න ඕන මම හිතන විදිහට බිස්නස් කරන එක නෙමෙයි. රජය කරන්න ඕනකම තියෙන්නේ ආර්ථිකය නියාමනය කිරීම, ප්‍රතිපත්ති සකස් කිරීම, ආර්ථිකයේ ගමන් මඟ සකස් කරලා දීම. ව්‍යාපාර කරන්නේ ව්‍යාපාර. පෞද්ගලික අංශයේ ශක්තිමත් පෞද්ගලික අංශයක් තියෙන්න ඕන. දැන් අපේ රටේ ශක්තිමත් පෞද්ගලික අංශයක් නැහැ. ඊටාම දුර්වල පෞද්ගලික අංශයක් තියෙනවා. ඒතකොට නියාමනය බලන්න. අද ගහන ගැසට් එක හෙට වෙනස් කරනවා. අද පනවන බද්ද හෙට වෙනස් කරනවා. අද අයවැය මොකද්ද අපේ රටේ? දැන් ආර්ථිකයක තීන්දුව ගනිද්දී ව්‍යාපාර ශාස්ත්‍රයේට, බැංකු වලට, මූල්‍ය ශාස්ත්‍රයේට, ආයෝජකයින්ට හොඳම පැතිකඩ තමයි අයවැය. හැබැයි අද අයවැය කියන්නේ ගණන් ගත හැකි දෙයක් නෙමෙයිනේ. මොකද අයවැය නෙමෙයි බදු ගහන්නේ. අයවැය නෙමෙයි බඩු මිල වැඩි කරන්නේ. අයවැය නෙමෙයි ආයෝජන පහසුකම් දෙන්නේ. සමහරට අයවැයෙන් පස්සේ ඉදිරිපත් කරන මුදල් ඇමතිවරයා ඉදිරිපත් කරන මාධ්‍ය සාකච්ඡාවේ. නේ? අද පරිපූර්ණ ගස්තමෙන්තු වෙන්නේ කොහොමද? අද රජයේ වියදම් ආදායම් සකස් කරන්නේ කොහොමද? ඒවා ඊටාත්ම දුර බලන දැක්මක් එක නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාර ප්‍රතිපත්ති කිසිව දෙයක් ගන්න පුළුවන් ආර්ථිකයක් නෙමෙයි මේ තියෙන්නේ. මොනතර තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් අපි හිතන්නේ මේක වෙනස් වෙන්න ඕන. ඒ කියන්නේ ඕන ව්‍යාපාරිකයෙකුට වෙළඳ පොලේ තීන්දුව తీරන ගැනීමදී ආයෝජකයින්ට පහසුවක් තියෙන්න එපා. දැන් මේ අර්බුදයේ විසින් වැඩිම පීඩාවට පත් වෙලා තියෙන්නේ කවුද? දෛනික ආදායම් ලබන අය නෙමෙයි. දෛනික ආදායම් ලබන අයට ජීවත් වෙන්න මාර්ගම ඇවිල්ලා තියෙනවා. පොළොවට පතුලට වැටලා තියෙනවා. පැදුරෙන් බිමට වැටලා තියෙනවා. තව වැටෙන්න දෙයක් නැහැ. බිම ඉන්නේ ඒගොල්ලෝ. හැබැයි ඒගොල්ලොන්ට දවසක රුපියල් 2500ක් පඩි ගත්තොත් එහෙම ආදායමක් හොයාගත්තොත් ඕකෙන් රුපියල් 500ක විතර බීලා 2000ක විතර කාලා ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරිකයෝ අද මධ්‍යම පන්තිය අද බැංකු ණය වලට හිර වෙලා ඉන්නවා. ලීසින් ගෙවා ගන්න බැරුව තියෙනවා. අමුද්‍රව්‍ය නැතුව ඉන්නවා. ණය ගෙවා ගන්න බැරුව ඉන්නවා. සේවකයෝ නඩත්තු කරගන්න බැරුව ඉන්නවා. ව්‍යාපාරේ පවත්වාගෙන යන්න කොහොම හරි කරලා ගත්තොත් ඒකේ වෙළඳාම් නැති වෙලා තියෙනවා. අපනයන කරුවන් අද අපනයන ආදායම ඩොලර් ටික ගේන්න බැරුව තියෙනවා. අනේ එතකොට ඒ අද මුගක් අපේ රටේ අපනයන කරුවන් පදනම් වෙන්නේ ඔබ දන්නවා ආනයන මත. අමුද්‍රව්‍ය ආනයන කරන්න ඕන. අපරල් ඉන්ඩස්ට්‍රි ගත්තොත් ඇඟලුම් කර්මාන්තයේ 70ක් වැඩි අපි ආනයන කරන්න එපා අමුද්‍රව්‍ය. බැංකු වලින් ඒ ඩොලර් නිදහස් කරලා දෙන්න එපා. ඉතින් ඒක කරන්න බෑ. ඉතින් හුඟක් අය අද ව්‍යාපාර කරන්නේ කරන්න බැරි කමට වෙන කරන්න දෙයක් නැති කමට. අපි නගරවල ඇවිදලා තියෙනවා, ගමේ ඇවිදිනවා. හුඟක් ව්‍යාපාරිකයෝ කියන්නේ කඩේ අරින්නේ වෙන කරන්න දෙයක් නැති කමට. මේක තමයි ඇත්ත. ඉතින් ව්‍යාපාර දුවන්නේ නැත්නම් ආර්ථිකයක් දුවන්නේ නැහැ. අපි දකින්නේ ඒකයි. එන්නේ මුළු නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන්න එපා. ඉතින් මම දැන් වෙළඳපොළ ආර්ථිකයේ මූලික පදනම තමයි වෙළඳපොළ පවතින්න ඕන. දැන් වෙළඳපොළ පවතින්නේ නැහැ. අපි ඒක පිළිගන්න ප්‍රමාණය නැති ප්‍රමාණය ඒක වෙනම දෙයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ යාන්ත්‍රණේ කඩා වැටලා තියෙන්නේ. සිස්ටම් එක බිඳ වැටලා තියෙන්නේ. ඉතින් ඕක තාම අපේ රටේ දුර්වල මූල්‍යාංශයක් තියෙන නිසා. අපේ රටේ මූල්‍යාංශය හරි දුර්වලයි. බැංකු රාජ්‍ය බැංකු දෙක තුනයි තියෙන්නේ. පෞද්ගලික අංශයේ බැංකු ගොඩක් නැහැ. කොටස් වෙළඳපොළ ගත්තොත් අපේ රටේ පුංචි එකක් තියෙන්නේ. ඒක නිසා මේක මූල්‍ය වෙළඳපොළ තාම දැනෙලා නැහැ. නැත්තම් මේක ඩොමිනෝ තත්ත්වයේ අර්බුදයක් බවට පත් වෙනවා අනිවාර්යයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ 2008 වුණා වගේම. ශක්තිමත් මූල්‍යාංශයක් තිබ්බනම්. අපේ ලීසින් අංශය ශක්තිමත් නැහැ. අපේ කල්බදු අංශය ශක්තිමත් නැහැ. අපේ තාම ග්‍රාමීය ආර්ථිකයේ 70%ක් දුවන්නේ. ඒ ග්‍රාමීය ආර්ථිකය ඇතුලේ තාම අර කඩේ මුදලාලි ගමේ ගොවියයි අතර සම්බන්ධය තියෙනවා, සති පොළ තියෙනවා, මිනිස්සු හම්බ කරගත්ත දෙයක් ඒ පොළට ගෙනල්ලා විකුණගෙන ජීවත් වෙන ආර්ථිකේ තාම තියෙනවා. ඒක ඇතුලේ එදා වේල ගැට ගහගෙන යනවා දැන්. හැබැයි මම හිතන්නේ ගොවි ජනතාවගේ නිෂ්පාදනය ඊළඟ කන්නේ වෙනද පොළට එනකොට බලා ගන්න පුළුවන්. ඊටු ටික මොකද වෙන්නේ කියලා. හොඳයි. අපි කැමති දැනගන්න රැපිඩ් රෙස්පොන්ස් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ඔබතුමන්ලා අදහස් කිහිපයක් ඉදිරිපත් කරා මේකෙන් ගොඩ එන්න. දැන් මේ තියෙන ප්‍රශ්නෙට දැන් මේක වල චිත්‍රය අපි කියන්නේ තනිකර සුදු කොලයක නෙවෙයි දැන් මේ අඳින්න තියෙන්නේ. මේ කවුරු හරි ඇඳලා මේක එහෙට මෙහෙට කරපු පාට හැමතැනම තැවරිච්ච චිත්‍රයක් තමයි මේක ලස්සනට ආයි නැවත වරක් ලස්සනට තියා අඩුම ගානේ පොඩ්ඩක්
මේ අඩුම ගානේ අදහසක් එළියට එන විදියට හරි චුට්ටක් එහෙට මෙහෙට කරන්න ඕනේ. කොහොමද මේක කරන්න ඔබතුමාලගේ තියෙන යෝජනාව? පළවෙනි දේ තමයි ආර්ථිකයට පැලස්තරයක් හරි දාන්න දේශපාලන විශ්වාසය ගොඩනගා ගන්න ඕන. අන්න මේ දේශපාලන ක්‍රමය මේ විදිහටම පවත්වාගෙන යමින් මේ ආර්ථිකය හදන්න බෑ. කවුරු හරි අපෙන් බලාපොරොත්තු වෙනවා නම් අපෙන් හරි බලාපොරොත්තු වෙනවා නම් ආර්ථිකයට උත්තරයක් පැලස්තරයක් හරි. දැන් මේක දැන් කෙටි කාලීන අර්බුදයේ තියෙන ඩොලර් වලනේ. දැන් ඊයේ මැසේජ් එකේ නෝ අපිට ඩොලර් මිලියන 35.5ක් රෑ හොයාගත්තා. ඒක නිසා උදේ මෙට්‍රික් ටොන් 37000ක තෙල් අන්ලෝඩ් කරන්න පටන් ගත්තා කියලා. කියන්නේ රෑ කොහොම හරි ඩොලර් ටිකක් හොයාගත්තොත් උදේට තෙල් නැවෙන් බාන්න පුළුවන්. තෙල් නැව වරායට එන එක නෙමෙයි ප්‍රශ්නේ දැන්. ඇවිල්ලා ඉන්නවා. ඩොලර් ටිකක් හොයාගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තෙල් නැති වුණොත් කරන්ට් එකක් නැහැ. කරුවලේ ඉන්නත් වෙනවා. වාහනේ දුවන්නත් බෑ. මේකනේ අර්බුදේ දැන්. ඒතකොට ආර්ථිකයේ නෙමෙයි රටම නතර වෙනවා දැන්. දැන් හෙට දවස වෙනකොට ඊළඟට මේ තෙල් මෙට්‍රික් ටොන් 35000 කොහොමද ගහලා ඉවර කරන්නේ? සාමාන්‍ය දවසකට ටොන් 5000ක් ඕන. ඊට කෙරවල පිටියට 1000ක් ඕන. දවස් 6කටයි තියෙන්නේ. ඒතර තව කීයක් හරි හොයා ගන්න ඕන. දැන් තියෙන්නේ බලශක්තිය ඇමතුමා නැව් වලට මල් මාලා දමදම ඉන්න මට්ටම නේලා තියෙන්නේ. නේ? ඒතර මුදල් ඇමතුමා කීයක් හරි වං එනවා බලශක්තිය ඇමතුමා ඒක දීලා නැවට මල් මාලා දානවා. ඒ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මේක නෙමෙයි උත්තරේ හොයන්න ඕන ක්‍රමය. අපි ඉතා ඉක්මනින් ඩොලර් විදේශ විනිමය හොයා ගන්න ඕන. ඉතින් විදේශ විනිමය හොයාගත්තේ නැතත් අපි රේටින් වලින් අපි ඉහළට එන්න ඕන. මොකද ආණ්ඩුව මේ වෙලාවේ මුහුණ දෙන ප්‍රධාන අර්බුදය කියලා අපි හිතන්නේ LC ඕපන් රිටර්න් නොවි තියාගන්න එක. ණය මාර්ගයේ ගෙවා ගන්න එක. නේ තෙල් නැවන බේර ගන්න එක. මොකද තෙල් ටික ගෙන්න ගන්න එපයි. ඒක ඕක තමයි දැන් ආණ්ඩුවේ තියෙන අර්බුදේ. මේ ලෙඩ්ඩු හැදෙනවද, කොරෝනා බෝ වෙනවද, ඉස්කෝල වහලද, රැකියා එනවද, ගොවියෝ කනවද බොනවද, දීවරේ මූදු යනවද අදාළ නැහැ. අදාළ නැහැ දැන් ආණ්ඩුවට. නේද? දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්න තුන ඔය තියෙන්නේ. LC රිටර්න් නොවි තියාගන්න. එහෙනම් ඩොලර් ඕන. නැත්තම් කවුරු හරි අපි වෙනුවෙන් LC අප වෙන්න ඕන. තෙල් නැව එන්න ඕන. නැත්තම් කවුරු හරි තෙල් නැවක් ගෙනල්ලා දෙන්න ඕන. ඒත් අපි වෙනුවෙන් අප වෙන්න ඕන. නේ? ණය මාර්ගයේ වෙනුවෙන් අපි එක්ක ගෙවන්න ඕන. නැත්තම් කවුරු හරි අපි වෙනුවෙන් අප වෙන්න ඕන. ඉතින් කවුද අපි වෙනුවෙන් අප වෙන්නේ? ඔන්න උතර ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒකට දේශපාලන විශ්වාසය ගොඩනගෙන්න ඕන. මේ දූෂිත ක්‍රමයේ මෙහෙම තියාගෙන නේ එන තෙල් නැවෙනුත් හොරකම් කරන්න බලාගෙන ඉන්නවනම් එන පෝර නැවෙනුත් හොරකම් කරන්න බලාගෙන ඉන්නවනම් එන ආයෝජකයා ඇමතිවරයාට 35% විතර දෙන්න ඕන නම් මොකුත් කරන්න බෑනේ. ශ්‍රී ලාංකිකයෝ රටට හල්ලි ගේන්නේ නැහැ. ඇත්ත ප්‍රශ්නේ ඒක. දැන් වාසි දැනක් නැහැ. අද ඇයි අපි අහන ප්‍රශ්නේ මම අහන්නේ මේකත් අහන්න ඕන. ඇයි දැන් මේ සෙන්ට්‍රල් බැංක් එකේ ඩොලර් නැත්තම් බැංකු වල ඩොලර් නැත්තම් තව මේක හිර කරගෙන ඉන්නේ. කවුරු වෙනුවෙන්ද? දැන් බැංකුවට ගියා මැනේජර්ම කියන කළු කඩේට යන්න කියලා. බැංකුවේ 203යි 10ක් දෙනවා කියනවා 240යි කළු කඩේ. මේ හිර කරන් ඉන්නේ ඇයි? මේක ක්‍රමානුකූලව නිදහස් කරගන්න තිබිච්ච ප්‍රශ්නයක් නේ. ඒකද අපි කියන්නේ පළවෙනි දේ මෙන්න මේ දේශපාලන ඇඟිලි ගැහින් ආර්ථිකේ දේශපාලන විශ්වාසය බිඳ වැටීම ආයෝජන විශ්වාසය බිඳ වැටීම නතර කරගන්න ඕන. ඒක නතර කරන්න බෑ මේ දූෂිත ක්‍රමයේ මෙහෙමම යද්දි. මම නම් කියන්නේ ඒකයි. ජනතාවට කැපකිරීම කරන්න වෙයි. හැබැයි ජනතාවට වඩා දේශපාලකයෝ කැපකිරීම කරන්න ඕන. දැන් දේශපාලකයා කැපකිරීම කරනම නම් තමයි ජනතාව කැපකිරීමක් කරන්නේ. මම දැක්ක ඊයේ නිවුස් එකක් තියෙනවා. පාකිස්තානයේ ඉස්ලාමාබාද් වල ඉම්රාන් ખાන් යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ රත්තරන් මෙට්‍රික් ටොන් 5000ක් විතර ඒගොල්ලෝගේ තියෙනවා. ඒවා රිසර්ව් එකට එකතු කරන්නේ. දැන් ජුවලරි කර්මාන්තේ මේ වෙලාවේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි පාකිස්තානට. ඒගොල්ලෝගේ රත්තරන් තියෙන තැම්පතු තියෙන ඒවා බාර දෙන්න කියලා බැංකු වලට. මහතිර මොහොනුත් මං හිතන්නේ ඒක යෝජනා කරා ඊට කලින්. ඉතින් ඒක යෝජනා කරන්න රජය ගැන විශ්වාසයක් තියෙන්න එපේ. ජනතාවට තමන්ගේ ආණ්ඩුව ගැන දේශපාලන විශ්වාසයක් නැතුව රත්තරන් බාර දෙන්නේ නැහැනේ. ඒ විශ්වාසය හදන්නේ කොහොමද දැන්? හොරකම් කරන්නේ නැති පාලනයක්. ඒක හදන්න ඕන. මේ දේශපාලනයේ වෙනසක් නොකර ආර්ථික වෙනසක් කරන්න බෑ. මේ යන ක්‍රමයේ මෙහෙමම ගියොත් මොකුත් කරන්න බෑ. ආර්ථිකය වෙනස් කරන්න කොහොමද කියලා අපි ඊළඟට කතා කරමු. හොඳයි. ඒ ඔබතුමා මුලින්ම කිව්වේ දේශපාලන විශ්වාසය ගොඩනගා ගන්න ඕන කියලා. ඒකත් එක්ක තව මොනවද කරන්න අවශ්‍ය වෙනස්කම්? ඒ වගේම සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවා. මේක තනියම කරන්න පුළුවන් දේශපාලන පක්ෂයකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ වෙලාවේ පක්ෂ කිහිපයක් එකතු වෙලා හරි පොදු සම්මුතියකට හරි ආවොත් ඇවිල්ලා මේක කරන්න අවශ්‍යයි කියලා. මොකක්ද ඒ ගැන ඔබතුමාලා අදහස්? පැහැදිලි. ජාතික ජනබලවේගය හැටියට අපි හෙට කිව්වොත් එහෙම විපක්ෂයේ ඉන්න ඔක්කොම පක්ෂ එකතු වෙන්න රාජපක්ෂ පාලනේ පරද්දන්න කියලා එකතු වෙයි. ඊට පස්සේ මොකද කරන්නේ?
ඒක විකල්පයක් විතරයි. ඒක විසඳුමක් නෙමෙයි. මොකද ඒ දේශපාලන නායකත්වයන් ඔක්කොම එහෙම එක වේදිකාව එක තැනකට එක මතයකට එන්න ඕන මොකටද? ජනතාවට වඩා අපි කැපකිරීමක් කරනවා කියලා. අපි සරල යෝජනා කිහිපයක් තියෙනවා. එකක් තමයි මහ ජනතාව ලබන දෙයට වඩා එක රුපියලක්වත් වැඩිපුර ජනතාව වෙනුවෙන් කියලා එන දේශපාලඥ වරප්‍රසාද ලබන්න හොඳ නැහැ. මහ ජනතාවට පාර යනකොට ස්කොට් නැහැ. අධි ආරක්ෂිතයෝ නැහැ. එන දේශපාලකයට ඕනත් නැහැ. මහ ජනතාවට පෙන්ෂන් ගියාම නිල නිවාසයක් හම්බෙන්නේ නැහැ නේ කාටවත්. එන දේශපාලකයට ඕනේ නැහැ. මහ ජනතාවට නැති දෙයක් දේශපාලකයට ඕනේ නැහැ නේ. මොකද දේශපාලඥයෙක් හිටියට මම මෙතන වාඩි වෙන්නේ ස්වේච්ඡාවෙන් සේවය කරන්න. මට පඩියක් නෙමෙයි හම්බෙන්නේ. මට දීමනාවක් හම්බෙන්නේ. මගේ දීමනාවට විශ්‍රාමයට ගන්න අයිතියක් නැහැ. අර්ථ සාධක ගන්න අයිතියක් නැහැ. නේ? එතකොට අන්න ඒ විවෘතභාවය තියෙන්න ඕන. දේශපාලඥයෙක්ගේ බැඳියාවන් එළිදරව් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒක වත්කම් බැරකම් ප්‍රකාශයට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මම කියන්නේ අපේ රටේ වත්කම් බැරකම් ප්‍රකාශ කියන්නේ බොරුවක් නේ. ජූනි 31ට කියන්න ඕන මාර්තු 31ට තිබිච්ච දේවල්. ඉතින් හදලා කියන්න පුළුවන්. ඒක නෙමෙයි බැඳියාවන් එළිදරව් කරන්න ඕන. ආර්ථික බැඳියාවන්, ව්‍යාපාර බැඳියාවන් කරන්න පුළුවන්. ඒවා හෙළිදරව් වෙන්න ඕන රටට. එක. දෙක තමයි පක්ෂ මාරු කරන മന്ത്രിවරුගේ മന്ത്രി දුර අහෝසි වෙන්න ඕන. മന്ത്രി දුර අහෝසි වෙලා නැත්තම් පක්ෂ මාරු කරන්න පුළුවන්කම තියෙන්නේ මැතිවරණයකට පාර්ලිමේන්තුව විසිරලා තියෙනවා විතරයි. ඒ අතර කාලේ ජනතාවට තීරණයක් ගන්න පුළුවන් තමන්ගේ අපේක්ෂකයා කොයි පැත්තද ඉන්නේ කියලා. 3. මහ ජනතාවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය නීතිමය ලියවිල්ලක් කරන්න ඕන. ජනතාවට කිව්ව පොරොන්දුවක් ජනතාව වෙනුවෙන් නම් ඉදිරිපත් කළා තියෙන්නේ. ඒක කඩ කරාම ජනතාවට අයිතියක් තියෙන්න ඕන අධිකරණයට ගිහිල්ලා ඒ වෙනුවෙන් පෙනී ඉන්න. ඔන්න ඔය කාරණාවත් අඩුතරමේ පෙන්වුවොත්. ඔය කාරණාවත් පෙන්වුවොත් අඩුතරමේ දේශපාලන විශ්වාසය ගොඩනැගී අපේ රටේ ජනතාවගේ. මම කියන්නේ එකක්. ඊළඟට ආර්ථිකය හදන්න නම් අපේ ප්‍රතිපත්තිය නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන. භාණ්ඩ හුවමාරු කරන්න මුදල් තියෙන අතරමැදි මාධ්‍යයක් හිටිය විතරයි. මුදල් භාණ්ඩ බවට පත් කරගත්තොත් ලඩක් වෙනවා. දැන් අපේ මේ ආර්ථිකය හදලා තියෙන දනනත් මුදල් භාණ්ඩ බවට පත් කරගෙන. මුදල් නිෂ්පාදනය කරොත් මේගොල්ලෝ හිතන ආර්ථිකය ගොඩ යනවා කියලා. දැන් අපි සරල ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තේ භාණ්ඩ හුවමාරුවට තමයි මුදල් ආවේ. මුදල් හුවමාරුවට භාණ්ඩ ආවේ නෑ. නේ? දැන් වෙලා තියෙන්නේ මොකද්ද? භාණ්ඩ හුවමාරුව මැදට මුදල් ආවා. හැබැයි දැන් මුදල් ප්‍රධාන වෙලා තියෙනවා. ඒ නිසා සල්ලි අච්චු ගහනවා. නැති වෙන සල්ලි අච්චු ගහනවා. උද්දමනය ඇති වෙනවා. මේ සරල ආර්ථික විද්‍යාව තේරෙන්නේ නැතුව රටක් පාලනය කරන්න බෑ. ඒක නිෂ්පාදන ආර්ථිකයක් හැදෙන්න ඕන. හැබැයි මේ නිෂ්පාදන ආර්ථිකයට ජන සහභාගීත්වය තියෙන්න ඕන. අපේ රටේ 70% ගාමීය ජනතාව. ආර්ථිකයේ වැඩිම ඇති නැති පරතරය තියෙන මේ ගමේ. මෙන්න මේ ආර්ථිකය ඇතුලේ තියෙන ඕන තරම් නිෂ්පාදන හැකියාව තියෙන කර්මාන්ත, ව්‍යාපාර. ඒක ව්‍යවසායකත්ව දියුණු කරන්න ඕන. ගමේ ව්‍යවසායකයෝ හදන්න ඕන. අසුරුම් කර්මාන්තේ ගමේ නෑ අපේ ලංකාවේ. අපි ලංකාවෙන් එළියට යවන වැඩිපුර ප්‍රමාණයක් අමුද්‍රව්‍ය හැටියට යවන. ඒ කර්මාන්තේ ගත්තත් අවසාන end product එක අපේ අසුරුම් කර්මාන්තෙන් නිර්මාණය කරන්නේ නෑ. කුරුදු කර්මාන්තේ ගත්තත් end product එක අපේ අවසාන කර්මාන්තේ වෙන්නේ නෑ. දීවර කර්මාන්තෙත් එහෙමයි. ඊළඟට ඇග්‍රෝ බේස් ටුවරිසම් අපි හදන්න ඕන. අපිට අපි විශ්වාස කරනවා අපේ රට හදන්න බෑ කෘෂි කර්මාන්තෙන් ගොඩක්. මොකද කෘෂි කර්මාන්තේ සීමාවක් තියෙනවා 11%ක් විතර තමයි අපේ පරිහරණය කරන්න පුළුවන් භූමිය තියෙන්නේ. හැබැයි සංචාරක කර්මාන්තේ පදනම් කරගත්ත ආර්ථිකයක් අපි හැදුවොත් ඒක 100%ක් ලංකාව ආවරණය කරන්න පුළුවන්. ඊට පස්සේ ඇග්‍රෝ බේස් ඉන්ඩස්ට්‍රි අපිට හදන්න පුළුවන් ගොඩක්. ඒවා ලෝකේ ඉඩක් තියෙනවා තාම. අන්න එතනට ආර්ථිකය දියුණු කරන්න. මේ පුංචි කියලා හිතන්න හොඳ නැහැ. අපි දන්නවා චීනේ මහා ආර්ථිකයක් හැදුනේ පුංචි තැනින් ඇවිල්ලා තමයි. අපේ පුංචි වෙළඳ පොලක් තියෙන්නේ. එතනට ඒක හදන්න පුළුවන්. ඊළඟට මානව සම්පත. අපි දියුණු කරම හැකි සම්පතක් අපිට. මොකද ඉන්දියාව අද ලෝකයේ ආර්ථිකයේ වැඩි පංගුවක් අල්ලලා තියෙන්නේ ඒගොල්ලෝගේ මානව සම්පත පාවිච්චි කරලා. ඉතින් අපේ සොෆ්ට්වෙයාර් මුදුකාංග වෙළඳ පොල ගත්තොත් ලෝකයේ අපිට තව ඉඩක් තියෙනවා. අපේ දැනුමේ ආර්ථිකය ගත්තොත් ඊට වඩා ඉඩක් තියෙනවා. හැබැයි ඒක ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි අපිට තියෙන්නේ. අපේ ආර්ථිකය හදනවා නම් අපි පටන් ගන්න ඕන අධ්‍යාපනය වෙනස් කරලා. මං කියන්නේ වෙළඳ පොලට ගැලපෙන අධ්‍යාපනයද කියන එක නෙමෙයි මේ කියන්නේ. ආර්ථිකයට ගැලපෙන අධ්‍යාපනය හදන්න ඕන. හොඳයි. මම ඒකම කැමතියි ඔබතුමා නිෂ්පාදන ආර්ථිකය ගැන සඳහන් කරපු නිසා දැන් නිෂ්පාදන ආර්ථිකය කියලා සංකල්පයක් තියෙනවා. ඒ වගේම තවත් පිරිසක් කියනවා වෙළඳ
ආර්ථිකය ට්‍රේඩින් ඉකොනොමි එකක් හදන්න ඕන කියලා. ඔබතුමා මේ දෙක කොහොමද වෙන් කළා පැහැදිලි කරන්නේ නිෂ්පාදන ආර්ථිකයක් කියලා ඔබතුමා අදහස් කරේ මොකද්ද දැන් අපි සාකච්ඡා කරපු විදිහට ඇඟලුම් කර්මාන්තය ගත්තොත් එහෙම ඒකට සමහර ඕන ඒවා අපිට වෙළඳාමෙන් අන්තර්ජාතික වෙළඳාමෙන් ගෙන්න ගන්න වෙනවා අපිට ඒ දේ අපනයනය කරන්නත් අපිට සමහරලාට ෂර්ට් එක නිෂ්පාදනය කරන්නත් තව මොනවා හරි එකක් වෙන කවුරු නිෂ්පාදනය කරපු දෙයක් ගේන්න වෙනවා. මම හිතන්නේ කෘෂි කර්මය ගත්තත් ඒකට එහෙමයි පෝර ටික හරි ඒකට අවශ්‍ය සමහර සංඝටක අපිට ගේන්න වෙනවා. මේ දෙක කොහොමද පැහැදිලි කරන්නේ මේ නිෂ්පාදනය ගේන්න වෙනවා. අපි ලෝකයක් තියෙන අපි ගම්මානයක් කියලා ග්ලෝබල් විලේජ් එකක අපි ඉන්නේ. හැබැයි ඒක ඇතුලේ ලංකාවේ අනන්‍යතාවයන් තියෙනවා. ලංකාවේ අනන්‍යතාවයන් තියෙනවා. ඒ ලංකාවේ අනන්‍යතාවයන් අපි ලෝක වෙළඳපොලේ තියන්න පුළුවන්. ඒක සඳහා මම කියන්නේ නවීන තාක්ෂණය උපරිම පාවිච්චි කරන්න ඕන. පුල්මුඩේ කණිජ වැලි නිදිය හැටියට තියලා වැඩක් නැහැ. ඒක ටයිටේනියම් කරන්න ටයිටේනියම් වලින් අපිට පුළුවන් නිෂ්පාදන හදන්න. ඒකට තාක්ෂණය ගන්න, ඒකට ණය ගන්න. කිසි විවාදයක් නැහැ ඒකට. ඒකට අපිට ආයෝජකයෝ නැත්නම් ආයෝජකයෝ ගෙන්න ගන්න. ඒක අපි කරන්නම ඕන. හැබැයි ඒක කරන්න ඕන විනිවිද භාවයක් පේන ප්‍රතිපත්තිත් එක්ක. අපේ සලස්ම ආයෝජකයෝ කැඳවන්නේ අපි. එතකොට ආයෝජකයෝ වෙන්නේ අපේ ප්‍රතිපත්තියට. අන්න එතන තමයි වෙනස තියෙන්නේ. දැන් නැත්තම් මේ කියන ක්‍රියාවලියම තමයි මේ කියන්නේ. වෙනස තියෙන්නේ ප්‍රමුඛතාවයේ තියෙන්නේ මොකටද? එතකොට වෙනද පොලක් ඕන. වෙනද පොලට යන්නත් ඕන. සමහරවිට අපිට හදලා දැන් කුෂි කර්මාන්තය ගත්තොත් සමහර දේවල් අපේ රටේ නිෂ්පාදනය කරන එක අපිට ඉන්දියාවෙන් ගේනවට වඩා ලාභයි. එහෙනම් අපි ඉන්දියාවෙන් ගේන්න ඕන. චීනෙන් ගේන්න පුළුවන් නම් අපි ගේන්න ඕන. හැබැයි අපි හිතන අපේ රටේ කාර් හදන්න බෑ අපිට. චීනෙත් එක්ක තරම් කරන මොබයිල් ෆෝන් හදන්න බෑ අපිට. නේ? හැබැයි මොබයිල් ෆෝන් හදන තාක්ෂණය හදන්න පුළුවන් අපිට. මුදුකාංගේ. මොකද ලෝකයේ මුදුකාංග වෙළඳ පොලේ අපිට තාම ඉඩක් තියෙනවා. ඒ දැනුම තියෙන පිරිස අපි ළඟ ඉන්නවා. එතකොට අන්න අපේ වෙළඳ පොල මොකද්ද එතකොට? දැනුමේ වෙළඳ පොල. ඊළඟට භූදේශපාලන පිහිටීමේ වෙළඳ පොල. සංචාර කර්මාන්තය. අපේ ගුවන්තොටුපොළ, අපේ වරාය. දැන් අපේ වරාය අපි පාවිච්චි කරන්නේ මොකටද? ඔන්න ජාත්‍යන්තර වෙළඳ පොලත් එක්ක සම්බන්ධ කරන්න. අපේ වෙළඳ වරාය අපි පාවිච්චි කරන ඕන අපේ රටේ නිෂ්පාදන ලෝකෙට දෙන්නයි, ලෝකේ නිෂ්පාදන මෙහෙට ගේන්නයි නම් ඊටාම අසාර්ථකයි. ඒ හේතුව අපි හදන්නේ ඊටාම පොඩ්ඩයි ලෝක වෙළඳ පොලේ. අපි ගේන්නේ ලෝක වෙළඳ පොලේ ඊටාම චුට්ටයි. දශම ගාණක් නේ. ඇයි අපේ 2.25 ලක්ෂයට කන්නේ කි? එතකොට අපේ වෙළඳ පොල ප්‍රතිඅපනයන වෙළඳ පොලක් විතරක් නෙමෙයි අපි හදන්න ඕන. බංකරින් සේවා. ඒක යටිතල පහසුකම් දෙන. එහෙම නැත්නම් වරාය අපි පාවිච්චි කරන්න ඕන ඒගොල්ලෝගේ උපයෝගිතා පහසුකම් දෙන. නේ? 93000ක් යන වරායක් අපිට තියෙනවා. ලෝකේ මං කියන්නේ මේ තරම් සමීපව නැව් ගමනාගමනය කරන වරායක් නැහැ. ඒතර ඒ නැව් වලට දෙන සර්විස් අපයන්න පුළුවන් නම් අපිට. මොකද අද යන්නේ ලෝකේ නැව් යන්නේ විශාල නැව්. එයා මූදේ ගිහිලා මේ වරායකට ඇවිල්ලා නතර වෙලා ඒගොල්ලොන්ට මේ වතුර වෙන අමතර පහසුකම් ඉන්ධන ලබාගෙන යන්න බෑ. ඒක පාඩුයි. ඒතර අපි යන්න ඕන මූදට. අපි යන්න ඕන නැව් මාර්ගෙට. අපි හම්බන්තොට වරාය මෙතන හදාගන්න එක චීනට හොඳ වෙන්න පුළුවන්. අපට හොඳ මොකද්ද? හම්බන්තොට වරාය තව මූදේ හැදුවා නම්. බංකරින් සර්විස් වලට. හදලා අපි එතන මූදට ගිහිලා අපි දෙන්න ඕන වතුර ටික. මූදට ගිහිලා දෙන්න ඕන තෙල් සැපයුම. මූදට ගිහිලා අපි කරන අලුත් වැඩියාව. එතකොට ප්‍රධාන මහ නැව් නතර කරනවා. නැව් මාර්ගේ අපි ඉන්න බව යම්මත කරනවද නැහැ. අපි ගුවන් මාර්ගේ ඉන්නේ. ඉතින් අන්න ඒ වගේ ට්‍රාන්සිට් වරායක්, ට්‍රාන්සිට් ගුවන්තොටුපළක් අපිට තිබ්බනම් ඊට වඩා කොච්චර හොඳද? පැහැදිලි. මම කැමති අපිට දීර්ඝ කාලීනව සැලැස්මන් කිහිපයක් තියෙනවා. නමුත් දැන් මේ තියෙන අර්බුදය ඔබතුමා ඉතා නිවැරදිව පැහැදිලි කරා වගේ තෙල් ප්‍රශ්න, විදුලිය ප්‍රශ්න, සාමාන්‍ය ජනතාවට උද්දමනයෙන් ප්‍රශ්න මේක කරමුලටම හිර වෙලා තියෙන්නේ. එතකොට ඔබතුමා යෝජනා කරා දේශපාලන බලය නැත්නම් දේශපාලන විශ්වාසය, සාමාන්‍ය බලය නෙවෙයි විශ්වාසය ගොඩනගන්න ඕනේ. ඊට පස්සේ යම්කිසි වැඩසටහනක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මූලික වශයෙන් ආර්ථික ඩොලර් හොයාගන්න මොන හරි ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. තව මොනවද කරන්න ඕනේ? දැන් අපිට ජනතාව විදියට බලාපොරොත්තු වෙන දේ තමයි හරි. දේශපාලන බලය අපි හිතන්නේ එකතු වෙයිද කට්ටියට ඇද්ද දන්නේ නැහැ. එහෙම නැතුණත් ඡන්දයකින් වෙන කාව හරි පත් කරන්න හරි තව අවුරුදු 3-4ක් තියෙනවා. මේක එකපාරට වෙන දෙයක් නෑ. නමුත් මේ අපිට ප්‍රශ්නේ තියෙන ඔබතුමා කෝ වගේ උදේට රැට තෙල් ටික આવොත් තමයි උදේට හම් වෙන්නේ. ඒතර තරම් කාලයක් ජනතාවට බලාගෙන ඉන්න අමාරුනේ මේ ආර්ථික අර්බුදය සීඝ්‍රයෙන් දැනෙන්න ගන්නවා. බෙහෙත් වලට හැම දෙයකටම දැනෙන්න ගන්නවා. එතකන් මොකද්ද අපිට කරන්න පුළුවන් විසඳුමේ කොටස් මොනවද තියෙන්නේ? මොකුත් නැහැ.
මේක වෙනස් කරන්න මත වෙන්නේ. මේකද වේදේශපාලන ක්‍රමය වෙනස් නොකර බෑ. ඇමතිවරු විහිළු කරනවානේ. එක ඇමතිවරයෙක් දවල්ට ඇවිල්ලා කියනවා කට්ටිය වැඩිපුර තෙල් ගහගත්ත හින්දා තමයි තෙල් හිගයක් තියෙන්නේ කියලා. එතකොට ජනතාව වැඩිපුර පෙනඩෝල් බීලාද දැන් පෙනඩෝල් නැත්තේ? කල්පනා කරන්න. ඒ තව මුදල් ඇමතිවරයා ඇවිල්ලා කියනවා සල්ලි ප්‍රශ්නයක් නැහැ කියලා. බලශක්ති ඇමතිවරයා කියනවා බලශක්තිය ඉන්ධන ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මේසු ෂෙඩ් එකට යනවා. ඇයි ප්‍රශ්නයක් නැහැ කිව්වින්ද යනවනේ? ඉතින් බෑ ඊළඟට. දැන් පෝර ප්‍රශ්නේ ගොවියෝ හදාගත්ත ප්‍රශ්නයක්. චීන පෝරණයක් එනවයිකෝ තාම ආවේ නැහැ. හැබැයි ඩොලර් ලක්ෂ 67ක් අපි ගෙවලත් ඉවරයි. ඉතින් මේක වෙනස් කරන්න ඕන. දැන් කවුරු හරි කියනවා නම් මේක වෙනස් නොකර උසිසුදුමක් මට නම් නෑ ඇත්තටම. මොකද නේද? පළවෙනි කැපකිරීම කරන්න ඕන දේශපාලකයෝ. හෙට මේ ආණ්ඩුව ලෑස්ති නම් ආණ්ඩුවේ වත්කම් ඉල්දරව් කරන්න දේශපාලකයින්ගේ. ජනතාව ලෑස්ති ඉස්සරහට කැපකිරීම කරන්න. හෙට මං කියන්නේ මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න හැමෝගෙම වත්කම් කියන්නේ. අපි මෙච්චර තියනවා සංචිතවල මෙච්චර තියෙනවා රට මෙච්චර තියෙනවා ඉන්දියාව මෙච්චර තියෙනවා එංගලන්තේ මෙච්චර තියෙනවා මෙන්න මෙච්චර අපිට තියෙනවා අපි ඒ වයින් මෙන්න මේ කොටසක් පරිත්‍යාග කරන්න ලෑස්ති මේ අර්බුදය හැමුයි කියලා අඩුතරමේ නිල නිවාස වලින් එළියට බහින්න කියන්නේ පෙන්ෂන් එක ගන්න නැහැ කියලා අයින් කරන්න කියන්නේ අධි ආරක්ෂිතව පිරිවරාගෙන යන්නේ නැතුව මහ පාරට බහින්න කියන්නේ ජනතාව ආරක්ෂා කරයි එතකොට අපේ රටේ ජනතාව කැපකිරීම කරන්න බැරි නෑ යුද්ධ කාලේ කැපකිරීම කළා තියෙනවා බජිරි කාලේ තියෙනවා රජ කාලේ කැපකිරීම කළා තියෙනවා. අපේ රජවරු යුද්ධ කළා තියෙන්නේ ජනතාවත් එක්ක කියලානේ. ආක්‍රමණික හමුදාවට විරුද්ධව කැපකිරීම කළා තියෙනවා. සුනාමියේදී කැපකිරීම කළා. ජාතියක් හැටියට මැදිහත් වුණා. ඇයි දැන් බැරි? දැන් යුද්ධෙදී කැපකිරීම කරපු ජනතාව මේ ඉන්නේ. ගහන හැම බද්දම ගෙව්වා. දැන් මේ මොකද? දැන් බැරි නෑ. දැනුත් පුළුවන්. හැබැයි ජනතාවට කලින් දේශපාලකයා ඉස්සරහට එන්න ඕනේ. මං කියන්නේ මොන දේශපාලකයාද අද මේ ජනතාවට විහිළු කරන්නේ නැතුව ඇත්ත ප්‍රශ්නේ මේක ඇත්ත අර්බුදයක් තියෙනවා අපිට කියලා කියන්නේ. අන්න ඒකයි මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ආර්ථික අර්බුදයට උත්තර හොයන්න අපි ක්‍රම හොයන්න ඕනේ. ණය රීස්ට්‍රක්චරින් වලට යන්න ඕන. ප්‍රතිවකරණයට යන්න ඕන. ණය ගිවිසුම් සමාලෝචනය කරන්න ඕන. අපේ යෝජනාවක් තියෙන සති දෙකක් ඇති මේ ණය ඔඩිට් එකක් කරන්න. මේ ණය ගැන ඔක්කොම විගණක අධිපතිතුමාගේ වාර්තා තියෙනවා. මුදල් අමාත්‍යාංශ වාර්තා තියෙනවා. ඒතකොට මේ ණය රීස්ට්‍රක්චරින් කරන්න ප්‍රතිවගත කරන්න අමාරු කාලයක් යන්නේ නැහැ. ඊළඟ ණය දුන්නු ආයතනත් එක්කයි රටවල් එක්කයි සාකච්ඡා පටන් ගන්න ඕන. දැන් මේ ආණ්ඩුව මොන ණය ආයතනත් එක්කද සාකච්ඡා කරලා තියෙන්නේ? මොන රටවල් එක්කද කතා කරලා තියෙන්නේ? මොන අලුත් රටවල් එක්කද කතා කරලා තියෙන්නේ? මට මතකයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් පස්සේ තාම රාජ්‍ය නායකයෙක් ගියේ නැහැ සෞදි අරාබිය පැත්තට. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගිය අවුරුදු 20කට පස්සේ රාජ්‍ය නායකයෙක් හැටියට. ඒ කියන්නේ මැද පෙරදිග කලාපෙට. ඇයි මැද පෙරදිග කලාපෙට යන්න බැරි මොකද? ඒ ආයෝජකයෝ ඉන්න සල්ලි තියනවා. යන්නේ යුරෝපෙටමයි ඔක්කොම. සැප ගන්න. ඒගොල්ලෝගේ ඥාතිපව් බලලා ඉන්න. නෑ ඇමරිකාවට යන්න තියෙන ආසාව නෑනේ මැද පෙරදිග රට ගිහිල්ලා සාකච්ඡා කරන්න. දැන් මොන ශ්‍රී ලාංකික කණ්ඩායම් කතා කළා චමත් පිළිය පළිය පිට කවුද කතා කළාද කියන්නේ දැන් මේ අර්බුදයේදී චමත් පළිය පිටිය කියන්නේ මම දන්න තරමට ලෝකේ ඉන්න බිලියනර්ස්ලගේ එක පුද්ගලයෙක් ලංකාවේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට නම තියෙන චමත් පළිය පිටියකින් අහලා තියෙනවද ශ්‍රී ලංකන් එක අරගෙන ඔයා කරන්න ලෑස්තිද කියලා මොන ශ්‍රී ලාංකික ආයෝජකයෙක්ද අහලා තියෙන්නේ මේ අර්බුදයේදී දැන් පාඩු ලබන ආයතන ගැන මැදිහත් වෙන්න කියලා. ඇයි අහන්නේ නැත්තේ? කොමිස් ගන්න නැහැ. පගාව ගන්න නැහැ. තමයි ඇත්ත. ඔබතුමා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සඳහන් කරපු නිසා සහ ඔබතුමන්ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් ඒ ගැන සඳහන් වෙලා තියෙනවා. දැන් බොහෝ පිරිස් යෝජනා කළ තිබ්බ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්න අවශ්‍යයි මේ තියෙන තත්ත්වයේ උඩ කියලා. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවත් රජයත් ප්‍රකාශ කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න නැතුව මේක කරන්න පුළුවන් කියලා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන තරම් අපි කියන ලේසිද? මේකේ අවදානමක් තියෙනවද? ග්‍රීසිය වගේ රටවල් මේක කරන්න ගිහිල්ලා තාමත් උන් ලෝකේ 18 වෙනි ධනවත්ම රට වෙලා
තාම මේක කරගන්න අපහසු තත්ත්වයක් වෙලා තියෙනවා. අනිත් එක අපි මේක කලින් කරලත් නැහැ. ඒ වගේම සමහරවල් ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියම ඔබතුමා කියන විදිහට මේ දේශපාලන ක්‍රමයේ කුණු වෙලා නිසා පුළුවන් නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙනුත් ඒ කියන්නේ වංචා දූෂණ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක ඇත්තටම කරන්න පුළුවන් දෙයක්ද ඔබතුමාලා ඒකන හැදෑරීමක් තියෙනවද මේක අපිට කරගන්න පුළුවන් වෙයිද කියලා? වෙන කරන්න දෙයක් නැහැ. මොකද දැන් තියෙන තැන අපි ඉන්නේ බොන්වත් රාජ්‍යයක් බවට පත් වෙන තැන. බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙන තැන. ඒක දැන් අපි වැටෙන්න ඕන යටට වැටලා ඉන්නේ. දැන් මේක දැන් උදාහරණයක් දැන් අපිට ණය ගෙවන්න බෑ කියන්නකෝ. දැන් අපි ණය ගෙවන්න බෑ. බැරි හින්දානේ බෑ කියන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒත් මොකුත් වෙන්නේ නැහැ. මොකද ණය ගෙවන්න බෑ කියලා කිව්වයි කියලාත් අපි රේටින් වලින් උඩට එන්නේ නැහැ. නෑ මම කියන්නේ ඔක නැත්ත කතන්දරේ. දැන් අපි ඉන්න තැන අනුනේ අපි හිතන්න ඕනේ මේක. අපි මීට කලින් මෙහෙම කියන්න ඕනේ බෑ තමයි. මෙහෙම කියන්න ඕනේ නෑ තමයි. අපිට ලොකු ටෝක් දෙන්න පුළුවන් අපේ භාෂාවෙන් කිව්වොත් එimhe. හැබැයි ලොකු ටෝක් වලින් දශමයක ඉස්සරට යන්නේ නෑනේ. අර අපේ සාමාන්‍ය ට්‍රීවිල් වල ගහලා තියෙනනේ නැව් ටෝක් දුන්නට හබලක්වත් නැහැ කියලා. අපේ ආර්ථිකෙත් එහෙම තමයි. නැව් ටෝක් තියෙනවා හබලක්වත් නැහැ අපිට. ඇත්ත කතන්දරේ ඒක. ඒකෙන් දැන් මම කියන්නේ දෙන්න ගෙවන්න බැරි නම් මොකද කරන්නේ? දැන් මගේ තව ප්‍රශ්නයක් තියෙනවා. චීනේ අපිට ණය තියෙනවා අපි ගෙවන්න. අපි ගෙව්වේ නැත්තොත් චීනේ මොකද අපිට කරන්නේ? චීනෙට අපි නැති වුණොත් අපිටද පාඩු චීනෙටද පාඩු? මේ අධි탁ෂේරුන් කියන කතාවක් නෙමෙයි. චීනට පාඩුයි. චීන අපිට තරහ වෙලා බෑ. මොකද ඉන්දියාවත් එක්ක අපි යාළුයි. නේද? ඉන්දියාවට අපිත් එක්ක තරහ වෙලා බෑ. අපි චීනෙත් එක්ක යාළුයි. මේ භූදේශ පාලනයේ තියෙන ප්‍රතිවිරෝධය මේ ණය අර්බුදයේදී අපිට හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට චීනෙට මේ ඉන්දියන් සාගරය ඕන. චීනෙට ලෝකේ වෙළඳ පොළ යහමහා කරගන්න අපේ වරාය ඕන. අපේ මූද ඕන. අපට හැබැයි මොංගෝලියාවට යන්න ඉච්චර අවශ්‍යතාවයක් නැහැ. අපි උතුරු කොරියාවට බඩු යවන්නේ නැහැ. චීනෙත් එක්ක ගනුදෙනු කළා. චීනේ වරාය අපිට ඒ තරම් වැදගත් වෙන එකක් නැහැ. හැබැයි චීනට ඉන්දියන් සාගරය වැදගත්. අන්න ඒ වාස්තවික වාසිය අපි ප්‍රයෝජනට ගන්න ඕන. හෙට චීනට අපි කිව්වොත් එමේ ඕගොල්ලෝ අපට ඕනේ නැහැ කියලා. අපි ඉන්දියාව යාළුයි අපිත් එක්ක කියලා. චීනේ අපි අතාරනවද? නෑ මං කියන්නේ ණය සම්බන්ධිනුත් මේ එකඟතාවයට යන්න ඕන. අනිත් එක මම හොඳට දන්නවා. මම කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට ඉඳ මම දන්නවා. මේ ණය ගිවිසුම් වලින් බහුතර ප්‍රමාණයක් තියෙන අවාසි කොන්දේසි වලට ගහපුවා. unsolicited proposal. ණය යෝජනාව ගේන්නෙත් ඒගොල්ලෝ, උපදේශක සේවාව ගේන්නෙත් ඒගොල්ලෝ, ඇස්තමේන්තු හදලා තියෙනෙත් ඒගොල්ලෝ. බලන්න දක්ෂිණ අධිවේගී මාර්ගය 300ක් වැඩි ඇස්තමේන්තුව. ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා. ඒක අපි ගෙවන්න ඕනද? කොමිස් ගහන්න හදපු ගිවිසුම්. ඒවා නැවත සාකච්ඡා කරන්න ඕනේ ඉස්සෙල්ලම. කළා ඒගොල්ලොත් එක අපි කියන්න ඕන. මේ අපිට ගෙවන්න බෑ. දැන් මේ ගිය ආණ්ඩු ගත්ත ණය අවාසි කොන්දේසි වලට ගහලා කියලානේ මේ ආණ්ඩුව බලයට ආවේ. ඒව අවෝසි කරනවා කියලා. කො එක ගිවිසුමක් ගැන සමාලෝචනයක් කරාද? එක රටක් එක්ක ගහපු එක ගිවිසුමක් ආණ්ඩුවට කියන්න විවෘතව අපි සමාලෝචනය කළා මෙන්න මෙච්චර වැරද්දක් හොයාගත්තා කියලා. එහෙම කළා නෑ. ඒ මොකද මේ ආණ්ඩුව වගේ තව ආණ්ඩුවක් ආවත් මං කියන්නේ ඒක කරන්නේ නෑ. මොකද ඒගොල්ලොත් කොමිස් ගහනවානේ. දැන් මධ්‍යම අධිවේගී මාර්ගය ගැන තියෙන සාකච්ඡාවක් තියෙන මේ දවස්වල. පාර්ලිමේන්තුවේ දැක්කනේ. ඕගොල්ලොත් කෝටි 24000කට ගත්ත එක 44000ට ඇස්තමේන්තු කරා. අපිත් එහෙම තමයි. දෙගොල්ලෝ කතා කරගන්නවා. ඉතින් ඔය ණය ගිවිසුන්නේ ඔක්කොම. ඉතින් ඒ ණය ධනනාත් මේ රටේ ජනතාව ගෙවන්න ඕනද? අපි අහන්නේ. ඉතින් දැන් ජනතාව වෙනුවෙන් පත් වෙන ආණ්ඩුවක් අපිට කියන්න පුළුවන් පැහැදිලිව අපි ඒව ගෙවන්න බැඳිලා නැහැ කියලා. හැබැයි අපිට ගෙවන්න වෙයිද දන්නේ නැහැ. නේ? එතකොට අපි ණය ප්ලෑන් එකක් ඉදිරිපත් කරන්න ඕන. දැන් අපි ගෙවන ප්ලෑන් එක මෙන්න. ඒ ප්ලෑන් එකට අවශ්‍ය විශ්වාසය ගොඩනගන්න තමයි මම අර කලින් කියපු දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා කියන්නේ. පැහැදිලි. ඒක මම දැනගන්න කැමති ඔබතුමා කියන්නේ අනිවාර්යෙන් ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ, දේශපාලන විශ්වාසය ගොඩනගන්න ඕනේ, ණය ගෙවන සැලැස්මක් පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඒ වගේම තව සාකච්ඡාවක් වෙනවා අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳගමු කියලා. එතකොට මගේ දැනුම හැටියට ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න නම් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පොඩි රැකවරණයක් එක්ක තමයි යන්නත් අවශ්‍ය. නැත්නම් ඒ රටවල් සමහරලාට කැමති වෙන්නේ නැහැ මේ එකපාරක් ණය ගෙවපු නැති කට්ටිය ආයි දෙවෙනි පාර ඇවිල්ලා ආයි දෙවෙනි පාරත් ගෙවන්න බැක්කොත් මොකද වෙන්නේ කියලා. ඒ පිළිබඳව ජාතික ජන බලවේගයේ මතය මොකද්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියයි කියලා මේ වෙලාවේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මම කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවද නැද්ද කියන එක තීරණය කරන්න වෙන්නේ අපිට ඒකෙන් ලැබෙන වාසිය අවාසියත් එක්ක. මම නම් ඉන්න නිසා මේ වෙලාවේ යන්න ඕනේ නැහැ කියලා. මොකද මේ වෙලාවේ ගියයි කියලා මහ ලොකු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ අපිට. ඒක නිසා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම හෝ නොයෑම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය හැටියට ඔබ ඇහුවොත් මගේ.
ඒක ප්‍රතිපත්තිය තීරණය අපේ ණය ගැනීමේ අවශ්‍යතාවය මත. දැන් අපි රටක් හැටියට ණය ගන්න ඕන මොන මට්ටමෙන්ද කියලා අපි තීරණය කරොත් එන්නේ. තේරෙනවද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවයට කලින් අපිට ඒ ණය ගන්න ඕනද කියලා එකක් තියෙනවනේ. මොකද සමහර විතර ණය ප්‍රතිපත්තිය මොකද්ද කියලා අහනවා අපි. ණය ප්‍රතිපත්තිය කියලා එකක් නැහැ. නේද? සංවර්ධන ප්‍රතිපත්තියක් තියෙනවා. ඒකේ ණය අවශ්‍යතාවය මත ණය ගන්නවා. ණය ගන්නකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්න ඕනද නැද්ද කියන එක වෙනම තියෙනවා. එහෙමනේ තියෙන්නේ. හැබැයි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම උවමනා වෙනවා නම් උවමනා වෙන්නේ රේටින්ස් වලින් විශ්වාසයක් සහවුරු ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්කත් අපි ගනුදෙනු කරනවා අය කියන විශ්වාසය ජාත්‍යන්තරයට දෙන්න. නොගියොත් වෙන්නේ ඒක අවිශ්වාසය හදන එක. මේගොල්ලෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැත්තේ ඒ තරමට මේගොල්ලෝ කරප්ට් දූෂිත නිසා. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව කලින් ශක්තිමත්. අද ඒගොල්ලෝ දුර්වලයි. අද ඒගොල්ලන්ට වඩා අර දූෂිත ව්‍යාපාර වලල් ශක්තිමත්. ජාත්‍යන්තර වෙළඳ පොලේ කළු සල්ලි වෙළඳ පොල ශක්තිමත්. වාණිජ්‍ය වෙළඳ පොල ශක්තිමත්. මට පුජ්‍යලික මම දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩමුළුවකට මම සහභාගී වුණා ඉන්දියාවේදී. ඔවුන්ගේ මූලික තර්කය තිබුණේ මේ නීත්‍යානුකූල මූල්‍ය ව්‍යුහයෙන් එළියට පනින රටවල් නැවත කැඳවා ගැනීම. දැන් මේ අපේ වගේ රටවල් වාණිජ්‍ය වෙළඳ පොලට ගිහිල්ලා කොන්දේසි නැතුව වැඩි පොලියට ණය ගන්න කට්ටිය. ඒ කියන්නේ ආණ්ඩුවේ මුදලායිලා ටික කොහොමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැවත කොටු කරගන්නේ? ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වෙලාවේ මුහුණ දෙන අභියෝගයක්. දැන් කලින් තිබුණේ ලෝකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි ලෝක බැංකුවයි ADB එකයි වගේ ටික විතරනේ. ජයිකා ආධාර කියන ඒවා තිබුණේ. ඒවා ඇවිල්ලා නීත්‍යානුකූල රාමුවක් ඇතුළේ තියෙන ඒවා. ඒතකොට ප්‍රොජෙක්ට් එකේ කොටසයි අනුමත කරන්නේ. ඒ කොටසට තමයි ණය දෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැම එකටම ණය දෙන්නේ නැහැ නේද? අයවැය හිගේ පියව ගන්න දෙන්නේ. එතකොට ඒකේ කොටසක් දෙන්නේ. ඒක සමාලෝචනයක් තියෙනවා. වගවීමක් තියෙනවා. දැන් වගවීම මරලා තියෙන්නේ. accountability එක මරලා තියෙන්නේ දැන්. ඒක නිසා දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අභියෝගයක් තියෙනවා. අර නීත්‍යානුකූල රාමුවෙන් එළියට පනින රටවල් නේද? කොල්ලකාරී රටවල් දැන් කොහොමද ආයේ මේ සිස්ටම් එකට දාගන්නේ කියලා. ඒ කියන්නේ මම කියන්නේ දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාවේ යනවනම් යන්න ඕනකම තියෙන්නේ ජාත්‍යන්තර අරමුදලෙන් කීයක් හරි අරගෙන මේක පියව ගන්න නෙමෙයි. ජාත්‍යන්තර විශ්වාසය හදාගන්න. හැබැයි මම නම් හිතන තරමට දැන් ඒ විශ්වාසය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියයි කියලත් රිපෙයාර් කරන්න පුළුවන් මට්ටමේ නෙමෙයි තියෙන්නේ මේ ආණ්ඩුවට. මම ඒකෙන් කියන්නේ ලංකාවේ හැම ආණ්ඩුවක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රතික්ෂේප වෙනවා කියලා. මේ ආණ්ඩුවට නම් දැන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. හොඳයි. ඔබතුමා භූගෝලීය දේශපාලනය ගැනත් සාකච්ඡා කරපු නිසා ඉන්දියාව චීනය සම්බන්ධව මේ භූදේශපාලනයක් ලංකාව ඇතුලේ නිතරම සාකච්ඡා වෙන නිසා දැන් MCC ගිවිසුම වෙලාවේදී ඩොලර් මිලියන 480කට විශාල සමාජයේ සාකච්ඡාවක් ආවා. හැබැයි දැන් ඉන්දියාව මේ කලින් වතාවේ තෙල් අර්බුදයක් පිළිබඳ සාකච්ඡාවම එක රැයින් එක පැය කිහිපයකින් ඕන් බිලියන 1.5ක වගේ ක්‍රෙඩිට් ලයින් එකක් ඕපන් කරා. චීනයත් තව ඩොලර් බිලියන 1.5කට ආසන්න යුවාන් ප්‍රමාණයක් ලබා දුන්නා. එතකොට දල වශයෙන් අපි අර MCC ගිවිසුම කතා කරලා ගත්ත ප්‍රමාණය වගේ 6 ගුණයක් එක රැයකින් නැත්නම් සති කිහිපයකින් ලබා දුන්නා. එතකොට මේ පිළිබඳ අර MCC ගිවිසුම සමාලෝචනය කරන ජනාධිපති කොමිසමකුත් පත් කරා සහායක වාර්තාවකුත් එළි දැක්වුවා මේක ගැලපෙනවද නැද්ද කියලා. නමුත් ඊට පස්සේ දැන් අපි ඊට වඩා ලොකු ප්‍රමාණයක් එකපාර ගත්තා. ඒ වගේම ඔබතුමා කියන වගේ කලනුත් මූල්‍ය වෙළඳපොළනුත් සෑහෙන ප්‍රමාණයක් අපි මුදල් අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් කියනනේ මීයක් කඩන්න නැතලේව කන්න නෙවෙයි කියලා. එතකොට දැන් මේ ඔබතුමාලා දකින්න විදිහට මේක භූදේශපාලනමය වශයෙන් මොන පැත්තට අපිව තල්ලු වෙයිද? මේකෙන් අපිට එතනින් එන්න පුළුවන් බලපෑම කුමක්ද? අපි මේ දෙක අතරට දෝලණය වෙනවත් එක්ක මොකද අපි දැන් එන්නම අපිට පේන දේ තමයි අපි මේ රටවල් මත ටිකක් යැපෙන පැත්තට අපි තල්ලු වෙමින් යනවා. මොකද ඔවුන් තමයි අපිට ඉන්නේ එකම සරණ වෙළඳපොළෙන් ගන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. අපි නිතරම මම දැන් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමත් කියලා දෙබේ චීනෙත් එක්ක තව ණය කිවිසුමක් ගන්න අපි යනවා. අපි බංග්ලාදේශෙන් චුට්ටක් ඉල්ලගත්තා. ඉන්දියාවත් එක්ක මම හිතන්නේ මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට සංචාරයක් යොදාගෙන තියෙන බවට වාර්තා වෙනවා. මේ භූදේශපාලනය කොහොමද බිම දකින්නේ? නෑ පැහැදිලිවම මේ ණය උගුල හිර වෙලා තින්නේ අපි. ඒ නිසා අපි දේශපාලන ස්වෛරීත්‍ය බිඳවැටෙනවා. ජාතික ආරක්ෂා බිඳවැටෙනවා. ඉන්දියාව මෑතදී ඔය ගම්මන්පිල ඇමතුමා ගිහිල්ලා මල් මාල දාලා පිළිගත තෙල් නැව ඉන්දියාව අපි ඉල්ලන්නත් කලින් දීපු එක. නැත්නම් මීට කලින් අපි වැහෙන්නේ. දැන් මේ තෙල් අර්බුදේ නිසා රට අර්බුදයට යමින් තියෙනවා කරන්ට් කපමින් තියෙන තත්ත්වෙ එන්නේ මීට සති දෙක කිහිපයකට කලින්. හැබැයි ඒක දුන්නේ ඉන්දියාවට ආදරෙට නෙමෙයි. ඒක අතකින් මේක දෙන ගමන් අනිත් පැත්තෙන් තෙල් ටැංකි ටික ඉල්ලනවා. තව දේවල් ඉල්ලනවා. ඒක මම කියන්නේ ඉන්දියාව පැත්තෙන් වරදක් කියලා මට පේන්නේ නැහැ. මොකද ඉන්දියාවට ළඟම තියෙන වටිනාම වරාය පද්ධතිය සහිත
චීනේ පැත්තට ඇදිලා යන ඉඩ තියෙන චීනේ අතකොළුවක් කියන ඉඩ තියෙන රටක් ඉන්දියාව මම ඉන්දියාව නම් මම ඉන්දියාවේ රාජ්‍ය නායකයා නම් මම කරන්නේ මොකද්ද? මේක නිකන් යන්න දෙන්නේ නැහැ. ඒකම තමයි රජීව් ගාන්ධි 1987 කරේ. ඉතින් ඒක මම කියන්නේ ඒගොල්ලෝගේ දේශපාලන න්‍යාය පත්‍ර අනුව වැරද්දක් කියලා අපිට කියන්න බෑනේ. අපිනේ අපේ න්‍යාය පත්‍රය හදාගන්න ඕන. මම කියන්නේ එතනනේ තියෙන්නේ අද ඉන්දිය දීවරයෝ ඇවිල්ලා ලංකාවට මාළු දැල් කපාගෙන යනවා වගේම තමයි ලංකාවේ දීවරයාගේ අනිත් පැත්තෙන් ආණ්ඩුව ඇවිල්ලා අතමිරිකලා ගිවිසුම් අස්සම් කරගෙන යන්නේ. ඒකට මුහුණ දෙන්නේ කොහොමද අපි? ඔන්න තමයි තියෙන වැදගත් ප්‍රශ්නේ. ඒකට මුහුණ දෙන්න plan B එක මොකද්ද අපි? මම දන්නේ කවුරක්වත් ඒක කතා ගන්නෑ නේ. අපේ රට හැටියට අපේ plan B එකක් නැහැ. මිලියන 2.5ක් ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඉන්න ලංකාවෙන් එළියට ගියපු. ඒ ශ්‍රී ලාංකිකයින්ට විශ්වාසය හදන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. හැබැයි මම කියන්නේ කවර හරි ආණ්ඩුවක් ජනබලවේගී අපි හරි ඒ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට විශ්වාසය හදනවා නම් අපි වරාය විකුණන්නේ නැහැ. අපි තෙල් ටැංකි ටික විකුණන්නේ නැහැ. අපි පුල්මුඩේ කනිජ වැල් නිධිය විකුණන්නේ නැහැ. අපි ආර්ථික සම්පත් විකුණන්නේ නැහැ. හැබැයි අපි ඒවා සංවර්ධනය කරනවා ඔයාලගේ සහයෝගයත් එක්ක. තාවකාලික මේ ප්‍රශ්න විසඳ ගන්න අපිට උදව් කරන්න කියලා. මොකද අපිට ඩොලර් බිලියන 2ක් ඕන. මුළු ආනයන අවශ්‍යතාවය සම්පූර්ණ හිතුත් අපිට බිලියනයක් ආදායමක් තියෙනවා. දැනුත් අතරමැද බිලියනයක් මේ හොයන්න තියෙන්නේ. නේ? ණය වාරිකයත් එක්ක හිතුවොත් ඔය බිලියනේ හොයාගන්න අපි මාසිකව දඟලන්නේ මේ. ඒතර මේ බිලියනේ මිලියන 1000 හොයාගන්න plan B එක අපි ඉදිරිපත් කරන්න ඕන. ඒකෙන් 500ක් හරි අපිට හොයාගන්න පුළුවන් නම්. ඒ සඳහා ජාත්‍යන්තර මිත්‍රයෝ හොයන්න ඕන අපි දැන්. තානාපති සේවාව වෙහෙසවන්න ඕන. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ආමන්ත්‍රණය කරන්න ඕන. ඔවුන්ට අද දෙන්න බැරි බෙනිෆිට් එකක් අපි අනාගතේ සහතික කරන්න ඕන. යුද්ධය අවසන් වෙච්ච වෙලාවෙම 2 ලක්ෂයක් හිටියපු හමුදාවෙන් 1 ලක්ෂයක් ලෝකෙට යවන්න තිබුණා අපිට. මොකද යුද්ධ අධ්‍යක්ෂකම් සහිත හමුදාවක්. ලෝකේ ත්‍ස්ත්‍රවාදී සංවිධානය පරාජය කරපු හමුදාවක්. ඔවුන්ට ලංකාවේ මම දන්න ධර්මයට ලංකාවේ ස්නයිපර්ස් කණ්ඩායම තමයි ලෝකේ දෙවෙනි ශක්තිමත්ම ප්‍රබලම ස්නයිපර්ස් කණ්ඩායම. අපිට පුරුදු කරන්න යවන්න තිබුණා වෙන රටවල් වලට. අපේ ඉංජිනේරු බලකාය ලෝකෙ දක්ෂම ඉංජිනේරු බලකායක්. අපිට යුද්ධ නැති රටවල වල ඉංජිනේරු බලකායන්ට යුද අධ්‍යක්ෂකම් පුරුදු කරන්න යවන්න තිබුණා. 2009 ඉඳලා අපි ඒ සැලැස්මට ගියා නම් ලක්ෂයක් යුද හමුදාව ලෝකේ හමුදාවල වලට උගන්වන්න ඇරියා නම් ඩොලර් 1000 ගාණ ගෙනාවත් කොච්චරද බලන්න. කියන්නේ හිතනවා නම් ඔය ඇමති පුටුවල වාඩි කරාම හිතන්නනේ තියෙන්නේ. නේ නිකන් වාඩි වෙලා ඉන්න ගමන්. එහෙම හිතුවොත් පුළුවන් මේ ප්‍රශ්නේ විසඳන්න. ඉතින් මම කියන්නේ එහෙම සැලැස්මක් ඕන අපිට දැන්. දැන්වත් ඕන. ලාංකික ජනතාවගෙන් කැපකිරීම ගන්න කලින් දේශපාලකයෝ කැපකිරීම කළා දැනනාත් ඔය සැලැස්මක් එහෙම නැතුව මේක ඇතුලේ හිර වුණොත් අපි ඉන්දියාවත් එක්ක බුදිය ගන්නවා, ආයි ඇමරිකාවත් එක්ක බුදිය ගන්නවා, නලගණක්, වෛශ්‍යාවක්, ගණිකාවක්. ඉතින් හැමදාම සල්ලි වලට විකිරෙනවා. ඉතින් ඊයේ ගෙවපු ගාන නෙමෙයි අද ගෙවන්නේ අපිට. නේද? ගාන අඩු වෙනවා. මම කියන්නේ ඒකයි. ඔය ප්‍රශ්නේ දැන් හිර වෙලා තියෙන්නේ. ඔබ කියව ප්‍රශ්නේ මෙතනින් ගැලවෙන්න ඕන. මම ඒකෙන් කියන්නේ ඉන්දියාවත් එක්ක අපේ තියෙන රාජතාන්ත්‍රික ගඳුන අයින් කරන්න. චීනෙත් එක්ක තියෙන රාජතාන්ත්‍රික ගඳුන අයින් කරන්න. නෑ එහෙම ඕනේ නෑ. හැබැයි අපි දන්නවා ඉන්දියාව අපේ ප්‍රධාන මිත්‍රයෙක් අපිට බෙහෙත් ටික දෙන්නේ, තුන පහ ටික දෙන්නේ, කෑම බීම ටික දෙන්න, හුඟක් වෙලාවට අපිට අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන්ට උදව් කරගන්න ළඟම මිත්‍රයා. හරි චීනය අපිට දුර මිත්‍රයෙක්. ළඟ නෑ. නේද? හැබැයි දුර මිත්‍රයත් ගන්දුණු ගන්න, ළඟ මිත්‍රයත් ගන්දුණු ගන්න රාජතාන්ත්‍රික දැක්මක් අපිට තියෙන්න ඕන. ඔබතුමා විශේෂයෙන්ම සඳහන් කරපු නිසා අර විදේශිකයන්ට පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ට විශ්වාසයක් දෙන්න ඕන අපි වරාය විකුණන්නේ නැහැ, khනිජ තෙල් පුල් මුඩේ khනිජ තෙල් නිදිය විකුණන්නේ නැහැ එහෙම කියලා. ඒ ඔබතුමා විකුණන්නේ නැහැ කියන එකෙන් අදහස් කරේ පුද්ගලිකාංශයට දෙන්නේ නැහැ කියන අදහසද ඒක රජයම කරන්න ඕන කියන එකද? එහෙම නැත්නම් ඔබතුමා කලින් කිව්වා වගේ මේ unsolicited proposal හරහා මම්ම දන්න කෙනෙක් එක්කන් ඇවිල්ලා මම්ම දෙන එකද නවත්තන්න ඕනේ? මොකද්ද ඔබතුමා එකෙන් මොකද විකුණනවා කොහොමද? දැන් හොඳ ප්‍රශ්නයක් වහන්නේ. දැන් ඔයා මගෙන් අහුවොත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මොකද කරන්න කියලා. මම දේශපාලඥයෙක් හැටියට දෙන උත්තරේ මොකක්ද දන්නවද? මම දන්නේ නැහැ කියලා. ඒක මම දන්නේ නැහැ. මම දේශපාලඥයෙක් විතරනේ. දැන් මම කිව්වොත් හෙට ශ්‍රී ලංකන් එක මේ ගානට විකුණනවා. ඒක අහවලාට දෙනවා. කොහොමද කියන්නේ? මට තියෙන දැනුම මොකක්ද ඒ කියන්නේ? මම මොකක්ද ඒක කරපු අධ්‍යයනේ? නෑ. දැන් හොඳම උදාහරණේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කරන්න කියලා ආයතන 4ක් ඇඳෙව්වා. අවසාන වතාවට ගෙනයි සීබරි කියන ආයතනෙ. මට මතකයි හැටියට මම මගතෙන් කියන්නේ උපදේශක සේවා ගාස්තු විතරක් ඩොලර් මිලියනයකට වැඩිය ගෙව්වා.
හරිද? ඊට පස්සේ ඒ ආයතනයේ වාර්තාව අරගෙන ඊට පස්සේ කැබිනට් අපොයින්ටඩ් ඉවැලුවේෂන් කමිටි කියලා එකක් පත් කරනවා. කැබිනට් මණ්ඩලය පත් කරව ඇගයීම් කමිටුව. ඒකේ ඉන්නේ පරිපාලන නිලධාරීන් ඔක්කොම. අමාත්‍යාංශ ලේකම්වරුන්. අර උපදේ අර වාර්තාව හදපු කම්පැනි එකිනෙකක් නැහැ. හරි. ඊට පස්සේ ඒ ලේකම්වරුන්ගේ වාර්තාව ගැන අධ්‍යයනය කරන්නපත් කරනවා කැබිනට් අපොයින්ටඩ් සබ් කමිටි. හරි. ඒකේ ඉන්නේ කවුද? සරත් තමුණුගමයි, බන්දුරුණු වර්ධනයි, එස්.පී. සානායකයි. මම මේ නම් තුන කිව්වේ ඒ වගේ කට්ටිය ඉන්නේ. ඉතින් මුලින් මේක හදන් තිබ්බනේ. අර සීබරි එක ඕනේ නැහනේ. දැන් මුලින්ම කැබිනට් මණ්ඩලෙම 3 දිනක් පත් කරන්න ඉවරයිනේ. ඊට පස්සේ ටික දවසක් ගිහලා ඕක කතා කරලා ඒක උඩ කුඩට දානවා. අපි අපේ ක්‍රමය කියන්න. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන මොකද කරන්න කියලා අපින් ඇහුවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ. අපි පත් කරනවා අර වගේ විශේෂඥ කමිටුවක්. ඒක ඒ ගැන ප්‍රවීණත්වයක් තියෙන මිනිස්සුන්ගේ. ඒ අය පත් කරපු වාර්තාව එදාම එලි දක්වනවා මාධ්‍ය ප්‍රේක්ෂකපත් කරන මේක තමයි වාර්තාව. ඒකේ තියෙන නිගමන කැමැති වුණත් අකමැති වුණත් රජයේ වගකීම් බාරගෙන ක්‍රියාත්මක කරන්න ඕන. ඒකනේ කැබිනට් මණ්ඩලෙන් පත් කරේ ඒක. ඒගොල්ලෝ කියනවා මේක විකුණන්න කියලා විකුණන්න ඕන. ඒගොල්ලෝ කියනවා නම් ආයෝජකයෝ ගෙන්නන්න කියලා ගෙන්නන්න ඕන. ඒ ආයෝජකයෝ ඒ අය කියනවා මෙන්න මේක විකල්ප ක්‍රමය කියලා කරන්න ඕන. ඒකේ වගකීම රජය ගන්න ඕන. ඒකනේ රජයක් ඒකපත් කරන්නේ. නේ මම කියන්නේ අන්න ඒකයි. ආයෝජකයෝ කැඳවන්න ඕන. ආයෝජකයෝ කැඳවන්නේ මොකටද කියලා දේශපාලකයෝ කොහොමද තීරණය කරන්නේ? ඒ තීරණය ගන්න කොමිස් ගහන්නමයි. කැරකිලා ආයි එන්නේ ඇමතුමාගේ මේසෙටමනේ. ඇමතුමා එක කතා කරගන්න අන්තිමට. තේරුණාද? මං කියන්නේ ඒකයි ආයෝජකයෝ කියන එක. ආයෝජන කැඳවන එක. විකුණනවයි කියන එකයි එක දෙකක් නේ අපි දන්නවා ඒක. හරිද? දැන් මේ ගේන්නේ ආයෝජකයෝ නෙමෙයි. 99 අවුරුද්දකට ගිවිසුමක් ගැහුවම කාත් එක්ක හරි අන්සොලිසිටඩ්. ඒක විකිනිලක් නෙමෙයිද කියන්නකෝ. මොකද ලෝකයේ අවුරුදු 99කින් පස්සේ මොනව වෙයිද කියලා අපි දන්නේ කොහොමද? මේ ආර්ථිකය වෙනස් වෙන වේගෙට මේ ලෝක සිතියමේ ලංකාව තියෙන තැන අනිත් පැත්තට හැරිලා තියෙන්නේ තියෙනවා. මම කියන්නේ තාක්ෂණේ නේ. අපි යන්නේ සයිබර් ලෝකෙකනේ. ඒක නිසා මම කියන්නේ දැන් මේ කරලා තියෙන විකාර කරන්න බෑ. ඇත්තට මෙහෙම කරන්න හොඳ නැහැ. රාජ්‍යයේ දැන් එක කාලයක මම කියන්නේ දැන් පෞද්ගලිකාංශය සම්බන්ධ ප්‍රතිපත්ති. ලංකාවේ පෞද්ගලිකාංශය ශක්තිමත් කරන එක කරා නම් මේ විකිනිලට වඩා අද හිතන්න ලංකාවේ මේ ආර්ථික අර්බුදේ ඉන්නවද කියලා. අදත් දේශීය ව්‍යාපාරික සමාගම් වල ඉන්න මුදලාලිලා 4-5 දෙනා ඇරෙන්නේ ඒගොල්ලෝගේ යාළුවෝ. කවුද ශක්තිමත් වෙන්නේ? කවුද ශක්තිමත් කරලා තියෙන්නේ? මොන උතන තියෙන ප්‍රශ්නේ. ඉතින් දැන් මේ ස්ට්‍රැටජික් මොකද උපාය මාර්ගික වනත යටතේ දෙන බදු සහන දීලා ගෙන්නන කට්ටිය ගෙන්නන තරමට අපේ දේශීය අපනයන කරුවන් ශක්තිමත් කරා නම් අද අපේ අපි කොතනද ඉන්නේ? අද වෙලා තියෙන කණිප් පැත්ත. අපේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය, හුඟාක ඉන්ඩස්ට්‍රීස් වල ඉන්න කට්ටිය අද ඔෆිස් එක මෙහෙ තියාගෙන කර්මාන්තේ මාරු කරන බංග්ලාදේශයට. කර්මාන්තේ මාරු කරන ඉන්දුනීසියාවට. ව්‍යාපාරේ මාරු කරන මලේසියාවට. ඔෆිස් එක මෙහෙ. මේක මතක තියාගන්න දන්නාත් මේක ග්ලෝබල් ඉකොනොමි එකක්. ලංකාවේ හෙඩ් ඔෆිස් එක තිබුණත් එකයි, පාකිස්තානයේ හෙඩ් ඔෆිස් එක තිබුණත් එකයි, බංග්ලාදේශයේ හෙඩ් ඔෆිස් එක තිබුණත් එකයි. ඕන කෙනෙකුට ව්‍යාපාරිකයට තේරෙන්නේ මට ඩොලර් ගන්න බැරි නම් මගේ සල්ලි මට වියදම් කරන්න බැරි නම් මං හම්බ කරපු සල්ලි මගේ දූගේ විභාග ගාස්තු ගෙවන්න බැරි නම් මම මොකටද ලංකාවේ ඉන්නේ කියලා හිතන එක දේශීය වශයෙන් උපයන ව්‍යාපාරිකයෙකුගේ වැරද්දක්ද? අද ව්‍යාපාරිකයෝ දාලා යන්නේ ඕකයි. අපි කියන්නේ ඒ අය කැඳවන්න ඕන. ඒ අය කැඳවන්න ඕන. ඒ අය ලංකාවට ආදරේ මිනිස්සු. තාමත් මේ රටේ ගැන හිතන මිනිස්සු ඉන්නෝ පිට රටවල සහ ලංකාවේ. තාම ලංකාවෙන් අඩිය එහා පැත්තට තියාගන්න ඕන තරම් පහසුකම තියෙද්දි ඒත් රට ගැන හිතමින් ඉන්න අය ඉන්නෝ අනන්තවත්. අපිට කතා කරලා ඉන්න එහෙම. අපිට කතා කරන අය. දැන් ඔය මට කතා කරපු එක පුජ්‍යලෙක් ගැන සමාජ මාධ්‍යවල විහිළුවක් කරලා තියෙනවනේ. ඩොලර් මිලියනයක් ගේන ඇත්ත. මං කියන්නේ එහෙමයි ඉන්නෝ තව උන්තරක්. ඒක විහිළුවක් නෙමෙයි. හරි ඒක මේ ක්‍රමයට විහිළුවක් වෙලා තියෙන්නේ. මොකද මේ ක්‍රමයට ආණ්ඩුවේ නිලධාරියෙකුට ඇමති කෙනෙකුට පගාවක් මුදී කාටවත් එන්න බෑනේ. කැනඩාවේ ප්‍රතිචක්‍රීකරණය කරන කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය කරන ටොරන්ටෝ වල සුදේෂ්ට මොකද උනේ? එයා ලංකාවට ආවේ මීතොර මුල්ලේ මේ කසල කන්ද කඩාගෙන ඉච්ච වෙලාවේ එයාට ලංකාවේ ඉඳලා කැලිෆෝනියාවට ඒක ප්‍රතිචක්‍රීකරණ යවන එක පාඩු බව දැනගෙන මම මේ කියන්නේ මගෙත් එක්ක කතා කරපු සාක්ෂි. මං වගකීමෙන් කියන්නේ. හැබැයි යාට ඔක්කොම අනුමත කරලා දීලා කවුද 150ක් අයිති ඉල්ලුවේ?
ඔයා ව්‍යාපාරයක් කරන්න ලෑස්තිද? ධනනාත් සියල්ල ආයෝජනය කළා අවදානම ඔක්කොම අරගෙන 150ක් වෙන කාට හරි නිකන් එන මිනිහෙකුට දෙන්න. දෙරයි. ඉතින් එහෙම රටක එහෙම දේශපාලන සංස්කෘතියක් තියෙන රටකට කවුද එන්නේ? කවුද එන්නේ? තමන් අපේ ලංකාවේ දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක්ගේ බෙල්ල මිරිකලා අත්අඩංගුවට අරගත්ත අත්දැකීම් තියෙනවද? අපිට දැන් ඕන තරම් කට්ටිය කියනවනේ මට කොතලාවල මහත්තයට වෙච්ච දේ වෙයිද කියලා බයක් තියෙනවා කියලා. එහෙම කියලා කියන ව්‍යාපාරිකයෝ කොච්චර ඉන්නවද? මම කියන්නේ මේ ආර්ථිකයට ඒගොල්ලෝ සල්ලි දානවද? මකර කටකට පයින් එකමද ඕන විනියෙක්. අර මම කියන්නේ ඒකයි මේ දේශපාලනේ හදමු අපි ඉස්සෙල්ලා. ආර්ථිකය ඉබේ හැදෙනවා. හොඳයි. මම ඒකම දැනගන්න කැමතියි ඔබතුමාගේ මම හිතන නම නිතරම සඳහන් වෙන්නේ කෝප් කමිටුවේ ඔබතුමා කරපු සේවය සහ ඒ පිළිබඳව ඔබතුමා බොහොම ක්‍රිටිකලි ප්‍රශ්න කරනවා ඒ නිලධාරීන්ගෙන් ඒ ගැන හොයලා බලන ඔබතුමා වාර්තා ඔබතුමාම හදාරලා ඇවිල්ලා කියනවා ඒක නෙවෙයි මෙහෙම වුණා මෙහෙම වුණා කියලා. ඇත්තටම රජයේ දැන් මේ හැමදාම අපි කතා කරන අපේ ඇඩ්වොකාට් ආයතනයත් විශේෂයෙන්ම සමීක්ෂණයක් කරලා තියෙනවා රජයට අයිති ව්‍යාපාර ගැන ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් ගැන. නමුත් ඔබතුමා දන්නවා මේකේ අග මුල වැල ඔක්කොම දන්නවා. ඇත්තටම මොකද්ද මේකට කරන්න පුළුවන්? දැන් අනවශ්‍ය හැම පොඩි දෙයකටමත් රජය මැදිහත් වෙලා ඔබතුමා මුලින්ම කිව්වා මේ රජය මේ ව්‍යාපාර කරන්න ඕන කට්ටියක් නෙවෙයි ඒගොල්ලෝ ඕනේ මේක නියාමනය කරන්න. එතකොට දැන් මේකෙන් අපි ගොඩ එන්නේ කොහොමද? ඔබතුමා කිව්වා කමිටුවක් පත් කරලා නිර්දේශ කරනවා ශ්‍රී ලංකන් එක විකුණන්න ඕනේ මොනවද කියලා ඔබතුමාලා ඒ වගේ එකකට එකගයි කියලා. දැන් ඔබතුමා මේ ආයතන ගැන මේ වගේ මූල්‍ය පද්ධතියට අමතරව ඒ මිනිස්සු උත්තර දෙද්දිම තේරෙනවානේ පොල් පැලයටද ෆැමිලි පැලයටද හැරෙන්නේ කියලා. මේක ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද හඳුන්වන්නේ සහෝදරයා? ආයතන පහයි තියෙන්නේ. ආයතන පහකට හයිඩ් බෙදයක් තියෙනවා. තේරුණා? ශ්‍රී ලංකන් එක. මහා මාර්ග දේශීය ආදායම් එක. ඊළඟට විදුලි බල මණ්ඩලය තෙල් සංස්ථාව. දැන් තව ආයතන කීපයක් තියෙනවා. නමුත් ඔන්න විදුලි බල මණ්ඩලයේ තෙල් සංස්ථාව එක ජාලයක්. ඒ ජාලයේ තියෙන මාෆියාව කඩන්න ඕන. මොකද්ද මාෆියාව? මාෆියාව අහන්න විදුලි මිලයි තෙල් මිලයි තීරණය කරන්නේ කවුද කියලා. දැන් මිල සූත්‍රයක් හරි මොකක් හරි තියෙන්න එපා යුනිට් එකක අගේ තීරණය කරනවා. දැන් භාණ්ඩයක් ගත්තොත් ඒකේ භාණ්ඩේ මිල මෙච්චරයි කියලා තීරණය කරන ඉල්ලුම සැපයීම මත වෙළඳ පොලේ මත මොකක් හරි තීරණය කරනවානේ. වෙළඳ පොලේ ඉදිරිය පෞද්ගලික විදුලි බල මණ්ඩලයට තියෙන ලංකාවේ ඒකාධිකාරයක්. තෙල් සංස්ථාවට තියෙන ඒකාධිකාරයක්. ඒතොර ඒකාධිකාරයක මිල තීරණය කරන්නේ කොහොමද? මේ සමාගමනේ තීරණය කරන්නේ. ඒ අදාළ ආයතනනේ. ඉතින් ඒ මිල තීරණය කරන ක්‍රමවේදී ලංකාවේ කියන්නේ කියන්නේ කවුරක්වත්. කියන්නේ මම කෝප් එකේදී මම දිගටම ඉල්ලලා තියෙනවා ඕගොල්ලෝ විදුලි ඒකකයක මිල තීරණය කරන අගේ කියන්න කියලා. ක්‍රමයේ කියන්න කියලා. ඒ කියන්නේ ඒක නොකියන තාක් දුරට හදිසි මිල දී ගැනීම කියන සූත්‍රයට ගිහිල්ලා මිල හදාගන්න ඒගොල්ලන්ට පුළුවන්. හදිසි මිල දී ගැනීම වල තමයි ඔය ගැටේ තියෙන්නේ. තේරෙනවද? හදිසි මිල දී ගැනීම කියන මාෆියාව කැඩුවොත් විදුලි බල මණ්ඩලයේ ජනතාවට ලාභයි. මේ රාජ්‍ය ආයතන කියන වචනට වඩා තියන්න ඕන ධනනාත් මහජන ආයතන කියලා. මහජන සේවා සපයන ආයතන මේවා. තෙල් සංස්ථාවෙත් එහෙමයි. තෙල් සංස්ථාව ව්‍යාපාරයක් හැටියට පවතිනවා නම් හමුදාවට තෙල් දුන්නත් ශ්‍රී ලංකන් එකට තෙල් දුන්නත් බිල ගන්න ඕනේ ඒගොල්ලෝ. නේ? සොලමන් ඔස සොලමන්. රජයෙන් වෙන් වෙච්ච ව්‍යාපාර ඒවා. ව්‍යාපාරයකට ලාභ ලබන්න ඕනේ. ඒකට ඇමතිට ඕන විදිහට තීන්දුව ගන්න බෑ. නේ? සොලමන් ඔස සොලමන්. තනි පුජ්‍යල ව්‍යාපාරයක් වගේනේ මේක. වගකීමෙන් සීමා රහිතයිනේ. සීමා සහිතයිනේ. ඉතින් ඒක තියෙන්න බෑ නේද? දැන් මේක ඊළඟ පරම්පරාවට ණයයි ඔක්කොම පැටව ගසනවානේ. අපි කියන්නේ ඒකයි. ඒකාධිකාරයක් තියෙනවා. ඒක IOC එක ලාභ ලබන්නේ තෙල් සංස්ථා පාඩ ලබන්නේ කොහොමද? එතකොට කියන වෘත්තීය සමිති පඩි ඉල්ලනවා වැඩි පඩි දෙන්න වෙනවා. ඔය හැම ආයතනයක්ම පේයි ටැක්ස් දෙව්වා. ආයතනේ පේයි ටැක්ස් දෙව්වා සේවකයෝ වෙනුවෙන්. මං කියන්නේ මොන ලෝකෙද මහ බැංකුවත් පේයි ටැක්ස් දෙවන්නේ සේවකයෝ වෙනුවෙන්. ඉතින් ඒක නතර කරා මම. කෝප් කමිටුවේ අපි තීරණයක් කරලා නතර කරා. එතකොට වෘත්තීය සමිති කෑ ගහයි කියලා කිව්වා. මම වෘත්තීය සමිති පැත්තේ නෙමෙයි මේ වෙලාවේ බැලුවේ. මම කෝප් කමිටු සභාපති හිටියන්නේ. වෘත්තීය සමිතියත් එක්ක කොන්දක් තියෙනවන කතා කරන්න එහෙමනම්. ඕගොල්ලෝගේ අපි කියවන්නේ මොකටද කියලා. මොකද ඒ වෘත්තීය සමිතිය වල ඉන්න සමාජික ජනතාවනේ ආයේ. ඒගොල්ලෝ ලයිට් බිලෙන් ආයේ ගෙවන්න එපයි. පඩියෙන් ගෙදර ගෙනිච්චර වැඩක් නැහැ නේ ලයිට් බිලෙන් ගෙවන්න වෙනවනම්. මොකද යථාර්ථය ඒකනේ. ඉතින් ඒක කේරුම් වල දෙන්න එපයි.
මේ රාජ්‍ය ව්‍යාපාරවල දූෂණය නතර කරන්න කෙනෙක් සමහරෙකුට කියන්න පුළුවන් දනා දූෂණයේ වරංචාව හොරකම නතර කළ පමණින් ආර්ථිකයක් හදන්න බෑ කියලා. ඒක මාත් පිළිගන්නවා. හැබැයි දූෂණයේ වංචාව නතර නොකර ආර්ථිකයක් හදන එක හිතන්නවත් බෑ. තේරෙනවද? දූෂණයේ නතර කළ විතරක් ආර්ථිකයක් හදන්න බැරි බව ඇත්ත. හැබැයි දූෂණයේ නතර නොකර ඒ ගැන හිතන්නවත් බෑ. ඔන්න ඔක ඇත්ත වෙනස. පැහැදිලි. එතකොට දැන් විශේෂයෙන්ම රජයට අයිති ව්‍යාපාර ප්‍රතිසංවිධානය කිරීමේදී ඔබතුමා ආයතන පහක් ප්‍රධාන වශයෙන් කිව්වා. අපිටත් හම්බෙලා තියෙනවා තව ඔය ලංකා ගමනාගමන මණ්ඩලය, සතොස ඒ වගේ දේවල් ගැන සාකච්ඡා වෙලා තියෙනවා. මේකේ සමහර ආයතන අපි කියන්නේ අර පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් වලට යන්න ඕන කියලා සාකච්ඡාවක් තියෙනවා. සමහර ඒවා එකතු කරන්න, කොන්සොලිඩේට් කරන්න ඕන කියලා කියනවා. සමහර ඒවා පුද්ගලික අංශයට බාර දෙන්න ඕන කියලා කියනවා. මේ වගේ විවිධ යෝජනා තියෙනවා. ඔබතුමාලා ඒ සම්බන්ධයෙන් දක්වන්නේ මොනවද? සමහර ආයතන තියෙනවා සම්පූර්ණ රජයේ විසින් පවත්වාගෙන යෑම අනවශ්‍යයි. හැබැයි ඒවා පෞද්ගලික අංශයට දුන්නයි කියලා ඒ වෙන මහජන සේවය සිද්ධ කරන්නත් බෑ. ඔය අතරමැද තැනක් තියෙනනේ. ඉතින් මම හිතන්නේ ලංකාවේ වැඩිපුරම තියෙන අතරමැද අවස්ථාවක් තියෙනවා. ඉතිහාසයේ තිබුණ හොඳ එකක් තාමත් ලෝකේ තියෙනවා සම්පකාර කියන එක. ලංකාවේ සම්පකාර කියන එක හැදිලා තියෙන්නේ රාජ්‍ය ආයතනටත් වඩා කුණු වෙච්ච මැනේජර් වගාව ගහන හොරකම් කරන නේද එකක් හැටියටනේ. සම්පකාරකම අපේ ඔළුවේ තියෙන ඒක වැරදි. දැන් පොන්ටේරා කියන්නේ සම්පකාරය. නව ශ්‍රීලන්තයේ කිරිගෙන මේ අපේ ලංකාවේ තියෙන පොන්ටේරා සමාගම කියන්නේ සම්පකාරයක්. හැබැයි හුඟක් දෙනකොට පොන්ටේරා සම්පකාරයක් කියලා පේන්නේ පෞද්ගලික ව්‍යාපාරයක් වගේ පේන්නේ. දැන් අර ලංකා ඉන්දියාවෙන් දියර පෝර ගෙන ආපු කම්පැනිය එක්සත් මොකද පෝර ගොවීන්ගේ ඒ සම්පකාරයක්. ඒක ලෝකේ තියෙන විශාලම සම්පකාරයක්. ඒ අතරමැද තැනකුත් හදන්න පුළුවන් අපිට ඕන නම්. ලංකාවෙත් එහෙම හදන්න පුළුවන්. සම්පකාර ක්‍රමයක් හොඳ එකක්. මේ වගේ විශේෂයෙන් මේ වගේ ආර්ථික අර්බුදයකදී හොඳ උත්තරයක්. මම කියන්නේ ජාතික ආරක්ෂාව රජයට තියෙන්න ඕන. බලශක්ති රජයට තියෙන්න ඕන. අත්‍යවශ්‍ය මහජන සේවාවන් පැවතීම රජයට තියෙන්න ඕන. මොකද ඒවා වෙන කෙනෙක් අතේ තිබුණොත් ඊට වඩා ජනතාවට පීඩාවටපත් වෙනවා. නමුත් දැන් බලශක්තිය සහ විදුලිය රජයේ තිබිලා ප්‍රශ්නයක් දැන් ගැන කතා කරලා වැඩක් නැහැ. මම කියන්නේ දැන් මේ තියෙන තත්ත්වය ගැන අපි කොච්චර කතා කරලාද දන්නාත් උත්තරයක් හම්බෙන්නේ නැහැ. මේක නෙමෙයි මම කියන්නේ. තියෙන්න ඕන ඇත්ත එක. හරි? තියෙන්න ඕන ඇත්ත එක. දැන් සෞඛ්‍ය ගන්නකෝ. අර එන්නත ගහන එක පෞද්ගලික අංශයට තිබ්බනම් එහෙම කී ලක්ෂයක් අද මැරිලාද ලෝකේ? සෞඛ්‍ය සේවාව රජයට තියෙන්න ඕනේ කියන්නේ ඒකේ. ඒකේ රජයේ සෞඛ්‍ය ආයතන තියෙන පුළුවන්, පෞද්ගලික සෞඛ්‍ය ආයතන තියෙන පුළුවන්. එහෙමනේ. අධ්‍යාපනෙත් එහෙමයි. මම කියන්නේ අධ්‍යාපනයේ සියල්ල රජයට තියෙනවා එකකින් අදහස් වෙන්නේ නැහැ නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන නැහැ කියලා. හැබැයි ඒකේ මූලිකත්වය ප්‍රමුඛතාවය රජය දරන්න ඕන. පෞද්ගලික අධ්‍යාපන ආයතන ගැන වුණත් වගවීම රජයේ තියෙන්න ඕන. මො මහ ජනතාවට සේවය සපයන ආයතනනේ. හැබැයි අපි හිතනකොත් අපේ රටේ තැපැල් සේවය. දැන් රාජ්‍ය දෙපාර්තමේන්තුවක්. මොකටද රජයට තියෙන්නේ? තැපැල්පති කෙනෙක් ඉන්නවා, තැපැල් ඇමති කෙනෙක් ඉන්නවා, තැපැල් නියෝජ්‍ය ඇමති කෙනෙක් ඉන්නවා, තැපැල් අමාත්‍යාංශයක් තියෙනවා, තැපැල් අමාත්‍යාංශ ලේකම් කෙනෙක් ඉන්නවා. හැබැයි අපේ ලයිට් බිල, ටෙලිෆෝන් බිල ඔක්කොම නේද? තැපැල් මහත්තයා ගේන්න කලින් ෆෝන් එකට එනවා. හැබැයි තැපැල් මහත්තයා ගෙදරට බිල ගේනකොට අපි බිල ගෙවලත් ඉවරයි. නේ? දැන් ලියුම් එන්නේ නැහැ. අපි WhatsApp එකෙන් ඔක්කොම කරගන්නවා. වීඩියෝ කෝල් එකකින් ඔක්කොම කරගන්නවා. තාක්ෂණේ දියුණු වෙලා තියෙනවා. හැබැයි තැපැල් කාර්යාලේ තාම තියෙනවා. නේ? නේද? විශාල සේවක පිරිසක් එක්ක තැපැල් කාර්යාලේ තාත් ගමේ තැපැල් කාර්යාලේ මම කියන්නේ තාම සේවයක් කරනවා. හැබැයි ප්‍රධාන නගරවල බලන්න. තාමත් ඒකම තියෙනවා. මම කියන්නේ මේවා වෙනස් වෙන්න ඕන දේවල්. හෝටල් සංස්ථාවෙන් හෝටල් හදපු කාලයක් තිබුණා. අපි පෞද්ගලික අංශයේ හෝටල් වලට ආයෝජකයෙක් එන්න බැරි කාලේ. මොකද ඒ කාලේ හිටපු ආයෝජකයෝ ගත්තම නිෂ්පාදන ආර්ථිකයේ හිටපු අය හැබැයි හෝටල් සංචාරක කර්මාන්තය අර සුද්දන්ට ගැලපෙන හෝටල් හදන්න තරම් ආයෝජන ශක්තියක් තනි පුජ්‍යලින්ට තිබුණේ නැහැ. හැබැයි අදත් රජයේ හෝටල් තියාගෙන යන්න ඕනද? ඕනේ නැහැ. මම කියන්නේ ඒව ගැන වෙනම හිතන්න ඕන. හැබැයි දැන් හිතන්න බයයි අපිට යෝජනා කරන්න බයයි. කියපු ගමන් විකුණන්නේ ගාණක් තියාගන්න. හරිද? දැන් මංකොල්ල කනවා. මං කියන්නේ මංකොල්ල කන ප්‍රතිපත්තියෙන් එහා ගිහිල්ලා ආර්ථිකයේ රජයේ කාර්යභාරය හරියට රීඩිසයින් කරන්න ඕන. විෂුවලයිස් කරන්න ඕන හරියට. මෙන්න රජයේ කොටස. මෙන්න පෞද්ගලික අංශයේ කොටස. මෙන්න අතරමැද මම කියන්නේ කලෙක්ටිව්ස්ලා මට තේරෙන්නේ නැහැ ඒක සම්පකාර කියන වචෙන් දාන්න බැර නම් ඕන එකක් දාගත්තට කමන්නේ. ශක්තිමත් අණ්ඩායම් හදන්න ඕන. ග්‍රාම්‍ය ආර්ථිකය තුළ ශක්තිමත් සංවිධාන හදන්න ඕන. එය ආරක්ෂා කරන. ඒක හදාගත්තොත් ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. අපිට හිතෙන යෝජනාව ඒකයි. ආර්ථිකයේ රජයේ කොටස කියලා එකකුයි
පෞද්ගලික අංශයේ කටයුතු දෙකකුයි වෙන් කරගන්න ඕනේ නැහැ. රජයේ ව්‍යාපාර නම් මම කියන්නේ අංකාවේ අධ්‍යක්ීමෙන් පාඩුයි. කරන්න බෑ. මොකද දූෂිතයි. රජයේ ව්‍යාපාර කියන්නේ දේශපාලකින්ගේ ව්‍යාපාර. ඒ තත්ත්වෙන් ගැලවිච්ච දවසක නම් ශ්‍රී ලංකාවේ රජයේ ව්‍යාපාර තියෙයි. හොඳයි. මම ඒ වගේම කහන්න කැමතියි දැන් දූෂණය සම්බන්ධයෙන් ඔබතුමාලා තමයි මම හිතන්නේ හැමෝම අවිවාදයෙන් පිළිගන්නවා නිතරම සාකච්ඡා කරනවා දූෂණය සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අපි හැමෝමත් පිළිගන්නවා දූෂණය තියෙනවා කියලා. අන්තර්ජාතික දර්ශක වලින් ගත්තත් දූෂණය අතින් අපි පල්ලෙහා තැනක ඉන්නේ. නමුත් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි විශේෂයෙන්ම පාටලි චාම්පික රණවක මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් තිබ්බ ඔබතුමන්ලා වගේම 43 සේනාංගය කියලා දූෂණය නතර කිරීම අවශ්‍යයි. නමුත් දූෂණය නතර කිරීමෙන් පමණක් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ කියන එක. ඇත්ත. කොහොමද ඔබතුමා මේක දකින්නේ? දූෂණ නතර කිරීමෙන් පමණක් ගොඩ එන්න බෑ. හැබැයි දූෂණය නතර නොකර ගොඩ එන්න හිතන්නවත් බෑ. මාර කලින් කියපු එක තමයි. දූෂණය නතර නොකර හිතන්නකෝ. කවුද විශ්වාස කරන්නේ මේ ආර්ථිකයෙන්? කවුද මේ ලංකාවට එන්නේ? නේ? මම කියන ඇප් එකක් හඳුන්වන්න දෙන්න ඕන. ඉන්වෙස්ට්මන්ට් ශ්‍රී ලංකා. ආයෝජකයෝ ලංකාවට එන්න ඕනේ නැහැ ආයෝජනය කරන්න. ඩොකියුමන්ට් එක ඉවුවන් ඇති. අනුමත කරලා යවන්න ඕන. රෙජිස්ට්‍රේෂන් ෆී එකක් තියෙනවා නම් ඒක ඉන්ටර්නෙට් එකෙන් පේ කරන්න ඕන. මොකද එන්නේ? සල්ලි මල්ලක් අරගෙන. අර හෝටල් වල ඉන්නේ මොකද ඇවිල්ලා? අන්න ඒක දූෂණේ. ඉතින් එතකොට තව එක්කෙනෙක් ඉන්නේ නැහනේ. නේ? ඉන්ටර්නෙට් එකෙන් ඩවුන් දැම්මා ඇප්ලිකේෂන් එක දැම්මා අනුමත වුණා සමහර ආයෝජකයා එන්නේ නිකන් ව්‍යාපාරය ආරම්භ කරන දවසට. එහෙමයි වෙන්න ඕන. තාක්ෂණي තියෙන එකනේ. ඇයි දැන් මේ සල්ලි මලු උසන් ඇවිල්ලා මේ හෝටල් වල ඉන්නේ? අර ලේකම් හම්බ වෙනවා, මේ ලේකම් හම්බ වෙනවා, ගෑරේජ් එකේ හම්බ වෙනවා, ගෑරේජ් එකේ පගාව දෙනවා. ජනාධිපතිගේ ලේකම්ට ගෑරේජ් එකේ පගාව දෙනවා. කැත නැද්ද? ලැජ්ජ වෙන්න ඕන මං කියන්නේ මේ. මම කියන්නේ එහෙම නෑ අපි දන්න කතානේ. දන්න දේවල් නෙමෙයි මේ රටේ උනේ. ඒකෙන් දූෂණේ ප්‍රසිද්ධිය එල්දරව් කරන්න ඕන. මම කියන්නේ මම යෝජනා කරේ තියෙන දේවල් මාධ්‍ය වල පෙන්වන්න ඕන. කෝප් කමිටුව තියෙනවා නම් කෝප් කමිටුවට මාධ්‍ය විවෘත කරන්න ඕන විතරක් නෙමෙයි. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේන්න ඕන කියලා මම තර්ක කරේ ඒකයි. අල්ලස් කොමිසමට යවලා වටේ යවන්න ඕනේ නැහැ. විගණකාධිපතිගේ ලේඛන මත නම් සාක්ෂි ඉදිරිපත් වෙන්නේ. ඒක මත චෝදනාවට ලක් වෙන පුද්ගලයා වරද පිළිගන්නවා නම් මම වරදක් කරා කියලා. ආයි මොකද්ද නඩු දාන්න තියෙන වෙන හේතු? ඒ වෙලේ අත්අඩංගුවට ගන්න ඕන. මං කියන්නේ පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය කියන්නේ වෙනම යුනිට් එකක් හදන්න ඕන. කෝප් එකෙන් එළියට එනකොට අත්අඩංගුවට ගන්න. මේ ටික අමාරුයි. හැබැයි පාකිස්තානේ ගියාත්මක වෙනවා. මම දන්නවා මට පාකිස්තානයේ අත්දැකීම් මම දැකලා තියෙනවා. ඒක නිසා තමයි පාකිස්තානයේ වගේ දූෂිතම දේශපාලන සංස්කෘතියක් තිබිච්ච රටක රාජ්‍යාන්තරයක් තිබිච්ච රටක අද තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් කිරීමට දායක වුණේ කවුද? දේශපාලන නායකත්වය. හොඳයි. අපි සාකච්ඡාවේ අවසාන කොටසට එන්නේ විශේෂයෙන්ම ඔබතුමා කෘෂිකර්මය මත පදනම් වෙච්ච ආර්ථිකයක් අවශ්‍යයි කියපු නිසා සහ නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් වුණ කියපු නිසා ලංකාවේ තියෙන මේ ප්‍රධාන තව එක ගැටලුවක් තමයි මේ ඉඩම් පිළිබඳව ප්‍රශ්නය. අපේ ඉඩම් වලින් 80%ක් විතරයි රජයට සාමාන්‍ය ගොවි මහත්තයෙක්ට අපි හැමෝම කියනවා මේ ඇයි මේ ගොවි මහත්වරු පෝසත් වෙන්නේ නැත්තේ කියලා. හැබැයි අපේ ඉඩම් වල අයිතිය උන්ට නැහැ. ඒ කියන්නේ උන්ට ගිහිලා ණයක් අරගෙන තාක්ෂණය ගේන්න ට්‍රැක්ටරෙන් එහාට යන්න විදියක් ඇත්තෙම නැහැ. මේ විශාල කෘෂිකර්මයේ සිංගප්පූරු වගේ රටවල් වල මේ කුඹුරු වල නෙවෙයිනේ වගා කරන්න පුළුවන් දේවල් අපි කියන්නේ ජෛව තාක්ෂණය හරහා විවිධ ක්‍රමයට වගා කරනවා විවිධ දේවල් කරනවා. ඒ සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමන්ලා දරන අදහස? ඇත්තටම දැන් මෙහෙමයි. දැන් ලංකාවේ මං කලින් කියවනේ 11% විතර වගේ තමයි අපිට වගා කළ හැකි භූමිය හැටියට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඕක තව ඕන වැඩි කරොත් 15% කරගන්න පුළුවන් උපරිමේ දඟලලා. හැබැයි අපේ තියෙන මුඩු බිම් අයින් කරලා, වනාන්තර පද්ධතිය ආරක්ෂා කරලා, ජලාශ පද්ධතිය ආරක්ෂා කරලා, නිවාස පද්ධතිය වැඩි වෙන ජනගහනය ගැන හිතුවොත් අපිට කෘෂිකර්මාන්තයෙන් ගන්න පුළුවන් දේ තමයි ඵලදායීතාවය වැඩි කරන එක. නැතුව නිෂ්පාදනයේ පංගුව කියන්නේ මොකද්ද? භූමියේ අපසරිය වැඩි කරන එක අපිට හිතන්න අමාරුයි රටක් හැටියට. හැබැයි ඵලදායීතාවය වැඩි කරන අපිට තාක්ෂණය පාවිච්චි කරන්න ඕන. අපිට නවීනම තාක්ෂණය පාවිච්චි කරන්න වෙනවා ඒකට. ඒක ගැන කිසි දෙකඩියාවක් නැහැ. ඊළඟ ඉඩම් සම්බන්ධ ප්‍රශ්න ඔබ හරියටම හරි. ග්‍රාමීය ජනතාවගේ තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි ඉඩම් අයිතිය නැතිකම. විශ්වාසෙත් නැහැ එතකොට. ඊළඟ પરම්පරාව කුෂිකර්මාන්තේ රඳව ගන්න බැරි ලොකු ගැටලුවක් ඒක. එහෙමනම් ලංකාවේ ඉඩම් වර්ග කිහිපයක් තියෙනනේ. LRC ඉඩම් තියෙනවා. රජයේ ඉඩම් කියලා. ඉතින් රජයේම කියලා වෙනම ඉඩම් තියෙනවා.
පළාත් සභාව ඉඩම් කියලා වෙනම තියෙනවා. නේ? ඔන්න ඔය ඉඩම් සියල්ලම එක සංගණනයක් හරියට කෙරෙන්න ඕන. වෙලා දැන් මේ කාගේ ඉඩම්ද කාගේ අයිතියද තියෙන කියලා අපි නිරවුල් කරන්න ඕන. ඒ අයිතිය නිරවුල් කරලා දීලා ගොවි ජනතාවගේ ඉඩම් වල අයිතිය ගොවි ජනතාවට දෙන්න ඕන. ඒක දුන්නා කියලා ආණ්ඩුවේ ඇඟින් යටයක් යන්නේ මොකක්ද තියෙන ප්‍රශ්න? ඒක දුන්නොත් තමයි ඊළඟ පරම්පරාවේ ගොවිතැනේ රඳව ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ සහතිකයත් අපි ගන්න ඕන. දැන් ගොවිතැන ගැන එහෙම නැත්නම් වගාව ගැන මම අර කලින් කිව්වේ කෘෂි කර්මාන්තයක් නෑ දැන්. කෘෂි විතරයි තියෙන්නේ. ඒක කර්මාන්ත කරන්න ඕන. ඒක සංචාර කර්මාන්තෙත් එක්කත් ගොනු කරන්න ඕන. දැන් අපි අපේ රටේ සංචාර කර්මාන්ත කියලා තියෙන්නේ බීච් සෙක්ස් නේ. ඇත්ත කතන්දර ගත්තොත් මුහුද මාර්ගයේ තියෙන නේ ලිංගික කටයුතු කරගන්න ඉඩ කඩ සලසන සංචාර කර්මාන්තයක් නේ තියෙන්නේ. ඒකනේ ලෝකෙ ප්‍රසිද්ධ වෙලා තියෙන අපි. හැබැයි අපේ 2500ක් අවුරුදු සංස්කෘතියක් එක්ක බැඳිච්ච කෘෂි කර්මාන්තයක් තියෙනනේ. ගමේ අපේ සිංහරාජ වනාන්තරයේ තියෙනවනේ. අපිට ලෝකේ ඕන පළතුරක් වවන්න පුළුවන් රටක් තියෙනවනේ. අපි ඕන එළවලුවක් වෙවෙන රටක් තියෙනවනේ. පැය 3ක වෙනසකින් ලෝකේ මහා කාලගුණක වෙනස්කම් වලට යන්න පුළුවන් අපිට. වේලිම දේශ ගුණේ ඉඳලා සීත දේශ ගුණයට මාරු වෙන්න පුළුවන්. අපිට ඇල්ලෙන් බැස්සම වැල්ල වයයට ගිහිල්ලා ගාල්ලට ඇවිල්ලා මූදේ ගිහිල්ලා නාන්න පුළුවන්. ඒක නෙදර්ලන්තෙත් නෑනේ. ඇල්ලෙන් බැහැලා වැල්ල වයයට ගිහිල්ලා ගාල්ලට ගිහිල්ලා මූදෙන් නාලා කටුනායකින් රට යන්න පුළුවන් කෙටි පාරක් මං කියන්නේ ලෝකෙ කොහේ රටක නෑ. යන්න ඒක පාවිච්චි කරන්න ඕනේ. ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට මුළු ලංකාවම මේ කෘෂි කර්මාන්තයයි සංචාර කර්මාන්තයයි එක බද්ධ කරන්න ඕනේ. තේරෙනවද? දැන් ලංකාවේ වගා කරන්නේ නැහැ. මම මේක වගාව ගැන වගේ උදා. මුරුංග වගා කරන්නේ නැහැ. වැවෙනවා. සියඹලා වගා කරන්නේ නැහැ. වැවෙනවා. නේද? කුරුඳු වගා කරන්නේ නැහැ. වැවෙනවා. අතර ගත්තොත් තව වවන්න පුළුවන් නැත්තම්. නේ? ගම්මිරි සුඟක් තැන් වල බලන වගා කරන්නේ නැහැ. වැවෙනවා. තැඹිලි වගා කරන්නේ නැහැ. වැවෙනවා. හැබැයි ලෝකෙත් ලංකාවේ තැඹිලි තරම් වටිනා තැඹිලි කොහෙවත් නැහැ. හැබැයි ලංකාවේ අහන්නකෝ හෙට තැඹිලි ගෙඩි 50000ක් ගන්න පුළුවන්ද කියලා? බෑ. ලෝකේ මුරුංග කොලේ අද ඖෂධයක් හැටියට පාවිච්චි කරනවා. මුරුංග කොළ ටොන් ලක්ෂයක් විතර ගන්න පුළුවන්ද කියලා අහන්න කොහෙවත්? රොන් ඕනේ නැහැ කිලෝ 50000ක් ගන්න. බෑ. නේ? ගොඩක් ඒවා. ලංකාව කියන්නේ හදන්න පුළුවන් හැබැයි හැදෙන විතරයි. ඒවා ආණ්ඩුව ඕනේ නැහැ ඒකට. වැටට මුරුංග හැදෙන්න ආණ්ඩුව ඕනේ නැහැ. ඒක ආණ්ඩුවක් නොතිබුණත් හැදෙනවනේ. ඉතින් මේක හදන්න ඕන දැන්. ඒකට සැලැස්මක් ඕන. මං කියන්නේ ඒක. ඒ සැලැස්ම ගමේ තියෙනවා දැන්. ඕක ගොවි ජනතාව දන්නවා. ඒ ආරක්ෂක මොකද ආහාර සුරක්ෂිතතාවය ගැන ගොවි ජනතාව දන්නවා. දෙහි ටික පරිස්සම් කරගන්න හැටි ගොවි ජනතාව දන්නවා. ගොවි ජනතාව දන්නේ නැත්තේ ඒක නවීන ලෝකයේ ඉල්ලුමට හරියන විදියට කබඩා කරගන්න විදිය. ඒකට නවීන තාක්ෂණයක් ලෝකේ තියෙනවා. අන්න ඒක ගෙනල්ලා කරගන්න විදිය තමයි දන්නේ නැත්තේ. උණු අලු පල්ලේ තියාගෙන කරන වැඩේ අපේ අම්මලා තාත්තලා දන්නවා. හැබැයි උණු අලු පල්ලේ මේ ආරක්ෂාව වැඩක් නැහැ නේද? නවීන තාක්ෂණය තියෙන නිසා. සීතාගාර ඕන නේ? කූල් රූම් ඕන. නවීන තාක්ෂණෙන් ඩ්‍රයි කරන ඒවා ඕන, වේලන ඒවා ඕන, පැකට් කරන ඒවා ඕන, ඇසුරුම් කරන ඒවා ඕන, පැකින් ඕන, පැකින් ඉන්ඩස්ට්‍රියක් තියෙනවා. මෝස්තර ඕන. අනිත් මිනිස්සු කන්නේ කටින් විතරක් නෙමෙයි ඇහෙනුත් කනවා දැන්. නේ? ඇහෙනුත් කනවා. ඒකට විලාසිතාව ඕන. ඒ ඔක්කොම එකතු කරොත් ලංකාවට මං ආයෙත් කියනවා දැනනාත් ණය ගන්න රටක් නෙමෙයි ගත්ත ණයත් ගෙවලා ණය ගෙවන රටක් වගේම ණය දෙන රටක් කරන්න පුළුවන්. හොඳයි. මගේ අවසාන ප්‍රශ්නය ඔබතුමන්ලගේ රැපිඩ් රෙස්පොන්ස් කියන මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික වශයෙන්ම පොඩි පහරක් එල්ල කරලා තියෙනවා. පටන් ගන්නෙම මේක විවෘතාර්ථිකයේ විසින්ම ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් කියලා. ඔබතුමාලා එතන විවෘතාර්ථිකය කියලා අදහස් කරේ ඔබතුමා කිව්වා මේ දැන් තියෙන්නේ ධනවාදයක් නෙමෙයි සමාජවාදයක් නෙමෙයි දැන් තියෙන්නේ මේ මංකොල්ල වාදය කියලා. ඒකද ඔබතුමාලා අදහස් කරන්නේ නැත්නම් මේ ඔබතුමාලා හිතන්නේ මේ වෙළඳපොළ ක්‍රමය තමයි මේකේ ප්‍රශ්නය කියලා ඔබතුමාට අදහසක් තියෙනවා? නෑ නෑ වැරදි. වෙළඳපොළ ක්‍රමය විවෘතාර්ථිකය දෙකක් නේ. වෙළඳපොළ ක්‍රමය කියන්නේ මොකද්ද? වෙළඳපොළ ආර්ථිකය හැම එකෙම තියෙනවනේ. ඒ වෙළඳපොළ ක්‍රමයක් නැතුව රට පවතින්නේ නැහැ. ඒ වෙළඳපොළ ආර්ථිකයක් තියෙනවා. හැබැයි විවෘතාර්ථිකය කියලා කියන්නේ කිසිම වග විභාගකින් තොරව රටේ ආර්ථිකයේ සැලැස්මක් දැක්මක් නැතුව කඩිනම් දිශාවකට යොමු කරන්න කියලා විවෘත කිරීමේ ප්‍රතිඵල. මට මතකයි ඉස්සර තිබුණා නාට්‍යයක් පලිගු මැණිකේ කියලා. ඔය පලිගු මැණිකේ හිටිය අර සූරසේන පට්පට් ගාලාවේ. ඒ පට්පට් සූරසේන ආපු හැටි මතකද? නේ කැසට් එක කරේ තියාගෙන පිට රටේ ඉඳලා එනවා සූරසේන ගමට. එළ පට්පට් ගාලා යා සල්ලි වීසි කරන්නේ ඇවිල්ලා. ඒක තමයි විවෘතාර්ථිකේ ගමට ආපු විදිය. දැන් මොකද වෙලා තියෙන්නේ?
දැන් මේ විවෘත ආර්ථිකය ගෙනාවු දේවල් කෝ? මොනවද ඉතුරු කරලා තියෙන්නේ අපිට? මොනවද ඉතුරු කරලා තියෙන්නේ? ඒක ඇතුලේ ආදායම බෙදියාමේ පරතරය කොච්චරද? ආනයන අපනයන පරතරය කොච්චරද? ණය පරතරය කොච්චරද? අපි එදාට වඩා අද දියුණු තැනක නම් ඉන්නේ මේ විවෘත ආර්ථිකය හොඳයි. එදාට වඩා පල්ලෙහා තැනක නම් ඉන්නේ මේ විවෘත ආර්ථිකය වැඩක් නැහැ. මම කියන්නේ විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දෙනකොට ලෝකෙන් විවෘත ආර්ථිකය ගලවන කාලේ. ජාතික ආර්ථිකයේ ජාතික පංගුව රැකගෙන තමයි ඕන රටක් විවෘත කරන්නේ. අපි විවෘත කිරීමට බය නැහැ. හැබැයි පළවෙනි දේ මොකද්ද? ආර්ථිකයේ ජාතික පංගුව ආරක්ෂා කරගන්න ඕන. ජාතික පංගුව ආරක්ෂා කරගන්න පුළුවන් දුරට තමයි අපි විවෘත කිරීමේ කතාව තියෙන්නේ. ආර්ථිකයක් පොල් කට්ටෙන් වහන්න බෑ. මම මේක ලංකාව පොල් කට්ටෙන් වහන්න කියලා නෙමෙයි. නවීනම දේ ලංකාවට ගේන්න ඕන. හැබැයි ලංකාවේ දේ එකතු කරගන්න. ඒකයි ප්‍රශ්නේ. මේක දඩාස් ගාලා ගෙනාවට පස්සේ විවෘත ආර්ථිකය ආව පළවෙනි කාලේ මයිසූර් පරිප්පු ආවා, වොෂින් මැෂින් එක ආවා, ටීවී එක ආවා, ෆ්‍රිජ් එක ආවා, ෂෝක්. කො එකතු කළා ගිය. කො වටිනාකම් දාමය. වැලියු චේන් එකට මොකද උනේ? අපි මොනවද අපේ තිබිච්ච යකඩ, වානේ, පිඟන්, තුල්හිරිය, පෙහෙකම්හල්, නේ, රෙදි කර්මාන්තය, අපේ දේශීය දේවල්, දේශීය කියලා මම මේ කියන්නේ අර ශ්‍රී ලංකාව කියන එක දෙයක් නෙමෙයි. අපිට දිනු කරන්න පුළුවන් දේ. ඒ විවෘත ආර්ථිකය තුළ දිනුවා නම් රැකගත්තා නම් අපේ වාණිජ වැවිලි මොකද්ද ආර්ථිකේ රැකගත්තා නම් අපි අත මෙතන නෙමෙයි ඉන්නේ. හොඳයි. මම අවසාන වශයෙන් අහන්න කැමති ආනයන ආදේශනය ඉම්පෝර්ට් සබ්ස්ටිටියුෂන් ගැනත් විශාල සාකච්ඡාවක් ගියා. මේ රජයත් කිව්වා අපි ආනයන ආදේශනය ක්‍රමවේදයකට යනවා කියලා පත් වෙච්ච ගමන්ම ඒ පිළිබඳව ඔබතුමන්ලගේ අදහස මොකද්ද? ආනයන ආදේශනය ඕන. හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් එක්ක. අපිට කළ හැකි දේ. අපි ආනයන ආදේශනය කියලා අපිට කාර් හදන්න බෑ. ෆෝන් හදන්න බෑ. නේ? මං ආයි කියන්නේ ඒකයි. අපිට හදන්න පුළුවන් දේත් එක. මොකද අපි ආවස්තික පිරිවැයක් එතනදි තියෙනවනේ අපිට. ඒතකොට අපි බලන්න අපේ රටේ හදන දේට වඩා අපි පිට රටින් ගේන දේ වාසියක් තියෙනවා නම් අපි ඒක ගන්න ඕන. කියන කිසි ඇල්ලුවක් නැහැ. මේ ලංකාව දැන් කරලා තියෙන කහ නතර කළා. වාහන ගේන එක නතර කළා. අමතර කොටස් ගේන එක නතර කළා. මේ ඩොලර් අර්බුදයට උත්තරයක් හොයන ආනයන ආදේශනෙ නෙමෙයි. එන කෝ කාර් ෆැක්ටරි අපේ. කෝ අර කුලියාපිටිය ෆැක්ටරිය දැන් එහෙනම්. එහෙම නැහැ. මම කියන්නේ ලෝකයේ ගම්මානයක් මතක තියාගන්න. ඒ ගම්මානයේ ඇතුලේ තමයි ආනයන ආදේශනය කියන එක අපි බලන්න ඕන. එතෙන්දී අපිට කරන්න පුළුවන් දේ ගැන අපි තෝරා ගැනීමක් කරන්න ඕන. අපේ තෝරා ගැනීම මොකද්ද? ඉතින් අපේ දීවර කර්මාන්තය අපිට තියෙනවා. විශාල වශයෙන් අපිට මාස් සම්පත නන්න පුළුවන්. මොකද හොඳට මිරවුව වැටෙන මූදක් තියෙන්නේ. අපේ මූද, අපේ ජලජ පැලෑටි ගැන අපි වෙනම පරීක්ෂණයක් කරන්න ඕන. එතකොට අපිට ඒවා අපිට වෙනම අලුතෙන් හිතන්න ඕන දේවල් තියෙනවා. එතකොට අපේ ආහාර ආරක්ෂා කරගන්න ඕන අපි පුළුවන් තරම්. ඉතින් අපේ ආහාර මං හිතන්නේ සුරක්ෂිතතාවයට හරියට ගියොත් එහෙම අපිට ආහාර ආනයන කරන්න ඕන වෙන්නේ නැහැ. ආහාර ආනයන කරන්න ඕන වෙන්නේ අපිට හිගයක් එක්කනේ. ආදේශනයට වඩා අපි කරන්න ඕනකම තියෙන්නේ ඒ ආනයන කරන ප්‍රමාණයට අපිට ආදේශ කරන්න පුළුවන් අපේ නිෂ්පාදන කොච්චර තියෙනවද කියන පැත්තෙන් හිතන්න ඕන. ඇත්තටම අපිට ඒක තමයි හිතන්න පුළුවන්. හැබැයි අනිත් දේවල් තියෙනවා අපිට අපේ වැලියුස් හැටියට තියෙන දේවල් තියෙනවා. නේ? ඒවා මම නම් කියන්නේ අපේ රට දියුණුම තැනකට ගෙනියන්න පුළුවන් වැලියුස් අපිට ගොඩක් තියෙනවා. අගයන් ගොඩක් තියෙනවා. අන්නේ අගයන් ටික අපි හරියට ආදේශ කරගත්තොත් ඒක තමයි අපිට යන්න පුළුවන් දියුණුම තැන. නැතුව අපේ ආනයන ආදේශනය කියලා ඉවරලා ලෝකයේ අපිට වියදම අඩු, පිරිවැය අඩු දෙයක් ගෙන ඉඩකඩ තියෙන එක ගුණාත්මකවම මම කියන්නේ. අර චීනෙන් යුරෝපයට හදන භාණ්ඩයයි ආසියාවට හදන භාණ්ඩයයි දෙකක් තියෙනවනේ. නේද? ලංකාවට හදන බඩු වෙනම චීනෙ තියෙනවා. එහෙම නැතුව යුරෝපයට හදන භාණ්ඩෙම ලංකාවට ගේන්න පුළුවන් නම් අපිට ආනයන සම්බන්ධ බය වෙන්න ඕනේ නැහැ. හැබැයි ඩොලර් උපයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අපිට ආනයන බයන කොහෙත්ම බය වෙන්න ඕනේ නැහැ. හොඳයි. ඇඩ්වොකාටා සහ ඇඩ්වොකාටා ප්ලස් අපි සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපි මොකද්ද කරන්න අවශ්‍ය කියලා. ඒ පිළිබඳව දේශපාලන විද්වතුන් සමග අපි කරන සාකච්ඡාව තමයි මේ. අද අපිත් සමග සාකච්ඡාවට සම්බන්ධ වුණේ ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීතුමා. එතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපේ සෝෂල් මීඩියා හරහා අපි ෆලෝ කරන්න YouTube, Facebook, TikTok හැම එකේම අපි ඉන්නවා. මේ වගේම තවත් සාකච්ඡාවකින් හමු වෙමු. බොහොම ස්තුතියි.